හරි අපිට අද පටන් ගන්න තියෙන සිස්ටම්ස් පාඩමේ මම හිතන්නේ අපි තුන්වෙනි දවසනේ. හරි. දැන් දවස් දෙකක් කරා. ඒකට ඒ ටිකේ අපි ගොඩක් ඉවර කරා. හරි. ඒ කියන්නේ බේසික් තියරි වලින් තිබ්බ ටික ඉවර කරා. අද යනවා එතනින් එහාට තියෙන ටික. හරි. මේ SDLC එකේ නැත්නම් software development life cycle එකේ එතනින් එහාට තියෙන ටික තමයි අද කරන්න තියෙන්නේ. අද මම plan කරලා තියෙන්නේ අර requirement analysis part එකයි SSADM එකේ basic ටික. හරි. අන්න ඒ ටික කරන්න feasibility study ටිකත් එක්ක ඒ කියන්නේ ශක්්‍යතා අධ්‍යයනය ටිකත් එක්ක ඒ ටික දුරුනාම අද දවස් වැඩි ඉවර වෙනවා. හරි. ඊළඟ දවසේදී අපි ඒක ටික බලමු. හරි. එහෙනම් අද පෙර ටික පටන් ගමු. ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් වෙනද වගේම මේ Zoom chat එකට දාන්න. හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් Zoom chat එකට දාන්න අපි ඒවත් verify කරගෙන යමු. එතකොට මේ අපි ගිය සතියේ මම හිතන්නේ ටියුට් එකේ මේ වෙනකොට මේ ටික අපි ඔක්කොම ඉවරයි. මෙන්න මේ සිස්ටම්ස් ටික කරා ඊට පස්සේ මේ මොඩල්ස් ටික ගැන අපි ගිය සතියේ කතා කරා ඊට පස්සේ මේ පද්ධති සංවර්ධන ක්‍රමවේද කියන ටික කතා කරලා එතනින් ප්‍රශ්නකුත් කරලා තමයි නැවතුනේ ගිය සතියේ හරි එතකොට අපිට අද පටන් ගන්න තියෙන්නේ මෙන්න මෙතනින් ව්‍යුහගත පද්ධති විශ්ලේෂණ සහ නිර්මාණ ක්‍රමවේදය නැත්නම් structured system analysis and design methodology කියන එක හරි SSADM කියන එක තමයි කරන්න තියෙන්නේ ඊයේ පේපර් ක්ලාස් එකේ මේ රෙකෝඩින් එක ඉල්ලලා තිබ්බ කටියට මම හිතන්නේ මම පේපර් ක්ලාස් එකේ group එකට link එක දැම්ම දැන් ටිකකට කලින්. ඒතර ඔයගොල්ලන්ට එකෙන් බලන්න පුළුවන් මිස් වෙලා තියෙන කටියට. ඊට පස්සේ ඒකේ second paper එක මම තාම කරන්න බැරි වුණා. හරි ඒක අද රෑ හෝ හෙට උදේ වෙනකොට මම රෙකෝඩින් එකක් දාන්නම්. මේ second paper එකට දාලා ටික part B එකට. හරි එහෙනම් දැන් අපිට පටන් ගන්න තියෙන්නේ structured system analysis and design methodology කියන තැනින්. හරි. ඉතින් මේකේ අපිට අද පටන් ගන්න තියෙන්නේ මෙතන. හරි. උතර මේ SSADM කියලා කියන්නේ 1900 බර ගණන් වල. හරි. ඒ කියන්නේ 1980 ඉදිරිපත් කරපු ක්‍රමවේදයක් සිස්ටම් එකක් හදනකොට කොහොමද කරන්න ඕනේ කියන එක 1980 තමයි මේ SSADM එක මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. මුලින්ම ඉදිරිපත් කරලා 1980. හරි. ඒතර දැන් අපි මේ ඉන්නේ මොන අවුරුද්දේද 2021. හරි. ඒතර මේ 1980 ඉදිරිපත් කරපු ක්‍රමවේදය 2021කට කොයිතරම් දුරට ගැලපෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් වෙනකොට ඩෙවලොප්මන්ට් මොඩල්ස් ගොඩක් තියෙනවානේ. හරි. ඒතර මේක ඇත්තටම දැන් software companies වල ගොඩාක් ඒ වගේ භාවිතා වෙන්නේ නැති ක්‍රමවේදයක්. හරිද මේ ව්‍යුහගත පද්ධති විශ්ලේෂණ සහ නිර්මාණ ක්‍රමවේද. මම හිතන්නේ ඔයගොල්ලෝ කවුරුත් කවදා හරි software engineer කෙනෙක් වෙලා software company එකට ගියොත් ඔයගොල්ලන්ට මේ SSADM use කරලා design කරන්න හම්බ වෙයි කියලා. හරි දැන් මම මගේ experience එකේ එක මම කලින් software engineer කෙනෙක් විදිහට වැඩ කරපු companies වල මේ ඒකකදීවත් මට මේ SSADM එක්ක වැඩ කරන්න වෙලා නැහැ. හරි. ඒ කියන්නේ අපි කවදාවත් DFD ඇඳලා නැහැ company එකක් ඇතුලේ. හරි. ඉතින් ඒ නිසා මේ DFD සහ ඔය කියන SSADM එකත් එක්ක යන ටික සමහර දේවල් ගැන මටත් ලොකු experience එකක් නැහැ. මොකද අපි practically software හදනකොටවත් මේවා implement කරලා නැති නිසා. මොකද මේක පරණ method එකක්. හරි. දැන් මීට වඩා වෙනස් ක්‍රම තියෙනවා. හැබැයි 1980 ඉඳන් ගොඩක් companies මේක use කරලා තියෙනවා. මේ SSADM කියන ක්‍රමවේදය. ඒකේ තමයි අපිට DFD අඳින්න එහෙම තියෙන ඉස්සරහට. හරි. ඒතර මේකේ මෙන්න මේ ටික තියෙනවා. මේ SSADM කියලා කියන්නේ අර software development life cycle එක තියෙනවානේ. අපි කිව්වේ මෘදුකාංක සංවර්ධන ජීවන චක්‍රය කියලා. අන්න ඒකේ designing කොටස නැත්නම් අපි ඔය මේ requirement analysis, ඒ කියන්නේ අවශ්‍යතා විශ්ලේෂණය කියන කොටසයි ඩිසයිනින් ඒ අවශ්‍යතා ටික විශ්ලේෂණය කරලා පස්සේ අපි සිස්ටම් එක ඩිසයින් කරනවානේ. අන්න ඒ ඩිසයින් කරන කොටසයි අල්ලලා හරි ඒ කෝඩින් පාර්ට් එක ටෙස්ටිං පාර්ට් එක ඩිප්ලොයිමන්ට් මුකුත් නෑ මේ SSADM. හරි. අර රික්වයර්මන්ට් ඇනලයිසිස් කොටසයි ඩිසයිනින් කොටසයි විතරක් අල්ලලා ඒක තව කොටස් පහකට බෙදලා හදලා තියෙනවා SSADM කියන එක. හරි. ඒතර මේක තියෙන්නේ පද්ධති විශ්ලේෂණයට සහ නිර්මාණයට. ඒ කියන්නේ රික්වයර්මන්ට් ඇනලයිසිස් නැත්නම් සිස්ටම් ඇනලයිසිස් වලට සහ ඩිසයින් කරන මෙතඩොලොජි දෙකක්. හරි. ඒතර මේක සම්පූර්ණයෙන්ම යොදාගන්නේ අර මේ ඔක්කොම ටික කරන්නේ අපි සිස්ටම් එකක රික්වයර්මන්ට්ස් ටික හොඳට තේරුම් අරගෙන ඒකට හරියන database එකක් ඒකට හරියන user interface ටිකක් ඒකට හරියන සිස්ටම් එකක් ඩිසයින් කරගන්න තමයි SSADM use කරන්නේ. හරි. ඒක දැන් ඔයගොල්ලෝ මේ ටීට් එකේ ඉඩ දීලා තියෙනවනේ SSADM කියන තැන. අන්න එතන ලියා ගන්න ඕනේ මෙන්න මේ ටික. Involves study
involves study of the present system and sketches a blueprint to develop a new system or to modify the existing system. හරි. Involves study of the present system and sketches a blueprint to develop a new system or to modify the existing system. ඒතර දැන් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන manual system එක. එහෙම නැත්නම් අපි කියන අක්තිරු පද්ධතියක් කියලා. ඒක වැඩ කරන විදිය අධ්‍යයනය කරලා විශ්ලේෂණය කරන්න පුළුවන් මේ SSADM එකෙන්. ඒතර ඒකෙන් විශ්ලේෂණය කරලා අපිට blueprint එකක් හදාගන්න පුළුවන් කොහොමද අපි මේ අලුත් පද්ධතිය ඩෙවලොප් කරන්නේ එහෙම නැත්නම් දැනට තියෙන සිස්ටම් එක මොඩිෆයි කරන්නේ කොහොමද කියන එක. හරි. ඒක මේකෙදි බලන්න 1980 තමයි ඉන්ට්‍රොඩියුස් කරේ. Covers most of the system development life cycle from feasibility study to system design. ඒකට feasibility study එකේ ඉඳලා system design එකට වෙනකම් ඔක්කොම ටික මේකෙන් cover කරනවා. මම කිව්වේ අර waterfall එකේ සමහර තැන්වල අපි කලින් කතා කරන්නේ waterfall model එක නේද? මේක. ඔක්කොම ටික අපි කලින් කතා කරන්නේ. ඒක අපේ සිලබස් එකේ තියෙන එකේ මුලින් තියෙන feasibility study, ඒක feasibility study, requirement analysis, system design කියන. ඔන්න ඔක්කොම ওই ටික තමයි මේකෙන් cover වෙන්නේ. එතනින් පහළ ටික මේකෙන් cover කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හරි. ඒකෙත් මම ඔයගොල්ලන්ට කිව්වා මට හිතන විදිහට හරින requirement analysis මුලින් කරන්න ඕනේ, පස්සේ තමයි feasibility study කරන්න ඕනේ කියලා. හරි. ඒත් ඒවා මේකෙදිත් අපි ආයෙ බලන්න වෙනවා. ඒතර මේකේ තියෙන විදිහට මෙන්න මේ feasibility study, requirement analysis, system design කියන කොටස විතරයි SSADM එකට අයිති වෙන්නේ. හරි. SSADM structured system analysis and design methodology කියන. හරි. ඔයගොල්ලන්ට ලියන්න තියෙන මෙන්න මේ ටික. සිංහල මීඩියම් කටට මෙතන යටින් තියෙනවා මේ ටික. මේ ටිකේ සමරි එකක් දාගන්න ඔයගොල්ලන්ට ටියුට් එකේ SSADM කියලා ලියන්න තියෙන තැන. හරි. ඒක ලියලා ඉවරුනාම මේ ඔක්කොමලා done කියලා මැසේජ් එකක් දාන්න. හරි. done හරි finish හරි ඉවරයි කියලා හරි මොකක් හරි මැසේජ් එකක් දාන්න. එතකොට මම දන්නවා ඉවරයි කියලා. හරි. ලියලා ඉවර වුණාම ඔක්කොම දාන්න නැත්නම් එහෙම කියවම තමයි අඩුම තරම දෙන්නෙක්වත් දාන්න නැත්නම් කවුරුද දාන්නේ. හරිද? ඒ නිසා මේ ඔක්කොම ලියලා ඉච්ච ගමන් මැසේජ් එක දාන්න. ආයික ලියන්න ඕන ටියුට් එකේ මෙන්න මෙතන. මෙන්න මේ තියෙන ඉඩක්. හරි. මෙතන තමයි ටික ලියන්නේ. හරි. ගොඩක් කට්ටිය දැන් ලියලා ඉවරයි. හරි. සිංහලෙන් තියෙන මෙහෙම වර්තමාන පද්ධතිය අධ්‍යයනය කිරීමට සම්බන්ධ වී නව පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා හෝ වර්තමාන පද්ධතිය නවීකරණය කිරීම සඳහා හෝ සැලසුමක් නිර්මාණය කරයි. SSADM වලදී වෙන්නේ ඒක 1980 දශකයේ මුල් භාගයේදී හඳුන්වා දෙනු ලැබිය පද්ධති නිර්මාණකරණය සඳහා ශක්‍යතා අධ්‍යයනය මගින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ වැඩි කොටසක් ආවරණය කරයි. හරි. අතර මේකේ මේ සිංහලෙන් එන්නන පද්ධති නිර්මාණයකරණය සඳහා ශක්‍යතා අධ්‍යයනයේ සිට පද්ධති නිර්මාණය දක්වා වැඩි කොටසක් ආවරණය කරයි කියන එක. හරි. අර මේ feasibility study එකේ ඉඳලා system design එක දක්වා මේකෙන් ආවරණය කරනවා කියන එක තමයි ඉන්නේ. හරි. ඔය දාලා තියෙන ඔයගොල්ලෝ teachers guide එකෙන් ගත්ත වැදගත් කියලා හිතන කොටස් ටික ඔයගොල්ලන්ට ඕනේ කියලා හිතන ටික. හරි. ඒතර ඒකේ translation එකේ තියෙන දේ තමයි ඔක මේ feasibility study to design කියවම මෙතන දාලා තියෙන පද්ධති නිර්මාණය සඳහා to design තියෙන්නේ. ඒ නිසා මෙතන වැරදි මේකේ එන්න ඕනේ SDLC ශක්්‍යතා අධ්‍යයනයේ සිට පද්ධති නිර්මාණකරණය දක්වා වැඩි කොටසක් මේ මගින් ආවරණය කරයි. හරිද? තේරුණාද? ශක්්‍යතා අධ්‍යයනයේ සිට පද්ධති නිර්මාණකරණය දක්වා වැඩි කොටසක් මේ මගින් ආවරණය කරයි. මේක තමයි එන්න ඕනේ මේ ට්‍රාන්ස්ලේෂන් එක වැරදි එකේ තියෙන්නේ. හරි. දැන් ගොඩක් කටි ඉවරයි. නිසා අපි ඊළඟට යමු. ඒතර මේ තියෙන්නේ දැන් මේකත් මම ගත්තේ ඔයගොල්ලෝ previous slide එකෙන්. හරි. ඒතර මේකත් මේ ටිකක් දාලා තියෙන SDLC කියන software development life cycle. හරි.
ඒතර දැන් අර waterfall model එකේදී එක විදිහකට තියෙනවා මෙතන තව විදිහක්. මේකේ තියෙන ඉස්සරහම උපාය මාර්ගික සැලසුම් කරනවා. නැත්නම් strategy planning කියන කොටසෙත්. හරි. ඒතර ඕගොල්ලන්ට කොහොම හරි ඕන වෙන්නේ අර basic steps ටික දැන් හිතේ නම් ඇති. මේ එක එක තැන්වල එක එක විදිහට define කරාට ප්‍රශ්නයක් කරගන්න එපා. අපි මතක තියාගන්න කොහොමද ඉස්සරහම requirement analysis ඊට පස්සේ design ඊට පස්සේ implementation ඊට පස්සේ testing ඊට පස්සේ deployment ඊට පස්සේ maintenance. හරි. ওই ටික තමයි සාමාන්‍ය යන ටික මේ එක එක තැන්වල එක එක විදිහට තව කොටස් අඩුවෙන් වැඩියෙන් තියෙන පුළුවන්. හැබැයි අර බේසික් ටික ඔයගොල්ලෝ මතක තියාගන්න. හරි. ඉතින් මේකේ ස්ට්‍රැටජි ප්ලෑනින් කියලා කියන්නේ මේ සිස්ටම් එක හදන්න ප්ලෑන් කරන අවස්ථාව. හරි. ඊළඟට feasibility study. feasibility study කියලා කියන්නේ ශක්්‍යතා අධ්‍යයනය. ඒක ගැන දැන් අපි තව ටිකකින් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මේ feasibility study එකේදී කරන්නේ software එක develop කරලා වැඩක් තියනවාද? එහෙම නැත්නම් මේ software එක අපිට develop කරන්න පුළුවන්ද කියලා අපි check කරලා බලන එක. හරි මේකෙන් තියෙන effects මොනවද? මේකෙන් හරියට ඒ කියන වැඩේ වෙනවද කියන එක අධ්‍යයනය කරලා බලන එකට තමයි ශක්්‍යතා අධ්‍යයනය කියලා කියන්නේ. ඊට system analysis කියලා කියන්නේ අපි ඒක විශ්ලේෂණය කරලා බලන පද්ධතිය නේ. ඊට පස්සේ system design. ඊට පස්සේ අපි මේ විශ්ලේෂණය කරපු පද්ධතියට logical design එකක් හදනවා. logical design එක කියන්නේ ER diagram, user interfaces ඔන්න ඔතම logical design එකයි කියන්නේ. හරි. ඒවා නිර්මාණය කරලා තමයි physically අපි හදන පැත්තට එන්නේ. හරි. ඒ ER එකකින් relational scheme එක හදන එකයි තියෙන්නේ physical design. හරි. relational scheme එකෙන් අපි physical database එකේ හදන්නේ. හරිද? ඒතර ඒ software එක user interface ටික අපි logically design කරගත්තට පස්සේ ඒ ටික software එකෙන් පේන විදිහට හදනවා. ඒකට physical design එක කියලා කියනවා. හරි. ඉතින් ඒ හදන ටික coding කරන එක තමයි මෙතනින් හරිය implementation part එකට යන්නේ. හරි. ඒක code කරන එක තමයි implementation part එකට යන්නේ. හරි. ඒතර මේ SSADM එකට අයිති වෙන්නේ මෙන්න මේ කොටස් තුන විතරයි. ශක්්‍යතා අධ්‍යයනය, පද්ධති විශ්ලේෂණය සහ පද්ධති නිර්මාණය. ඒක මතක තියාගන්න. SSADM එකට අයිති වෙන්නේ feasibility study එකයි system analysis part එකයි system design කියන part එකයි විතරයි. අනිත් ටික SSADM එකට අයිති වෙන්නේ නැහැ. හරි. ඒතර මේ SSADM එකේ ඒ කොටස් තුන ආයෙ බෙදලා තියෙනවා කොටස් පහකට. හරි. 0 to 4. බිඳුවේ ඉඳන් 4 වෙනකම් මොඩියුල් 5කට බෙදලා තියෙනවා SSADM එකේ. හරි. පළවෙනිම එක තමයි ශක්්‍යතා අධ්‍යයනය කියලා කියන්නේ. feasibility study ඊට පස්සේ තියෙනවා requirement analysis, requirements analyze කරලා බලන ඊට පස්සේ requirement specification ඒ analyze කරපු requirements ටික specify කරනවා. දැන් ගොඩක් වෙලාවට මේ ටික කරන්නේ project managers ලා. හරි. දැන් කාට හරි software එකක් හදන්න ඕන වුණාම ඒගොල්ලෝ software company එකට මේ වැඩේ බාර දුන්නා කියමු. මොකක් හරි software එකක් හදන්න මොකක් හරි company එකකට. එතකොට ඒ අදාළ software company ඒ project එක බාර දෙන project manager එනවා අර අදාළ client එක කතා කරනවා. client company එකත් එක්ක කතා කරනවා. ඒතකොට ඒගොල්ලෝගේ requirements ටික අහගන්න ඕනේ. ඒ requirements ටික ඇහුවම තමයි හරිනම් මේ requirement analysis part එක කරාම තමයි feasibility study කරන්න පුළුවන් මට අනුව නම්. හරි. හැබැයි ඉතින් ඔක මාරු වෙලා තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ feasibility study කරලා තමයි අපි requirements ටික analyze කරන්නේ. හරි. දැන් මට අනුව නම් හරියටම කරන්න ඕන දේ අපි අහගන්න ඕනේ requirements ටික මේ feasibility study කරන්න. හරිද? ඒතර මේ requirement analysis part එක ඊට පස්සේ දෙන්න අපි මෙහෙම හිතමු. දැන් එයා ගියාම කියනවා මොකද්ද හදන්න ඕන software එක කියලා. දැන් අපි හිතමු HR software එක කියලා. ඒවා අපි හදලා තියෙනවා අපිට කියන්න පුළුවන් මේක කරන්න පුළුවන් අවුලක් නැහැ කියලා. ඊට පස්සේ තමයි අපි එයාගේ requirements ටික analyze කරන්නේ. හරි. ඒ analyze කරන requirements ටික දැන් project manager නෙවෙයි මේක code කරන්නේ. හරි. managers code කරන්නේ නැහැනේ. project manager කරන්නේ නැත්නම් business analytic කියලා අපි කියන සාමාන්‍ය software company වල එයා කරන්නේ අර client ගේ company එකට ගිහිල්ලා එයාගේ requirements ටික හොඳට අහගෙන ඒ ටික analyze කරනවා. හරි. analyze කරලා එයා ලියනවා අපි මේකට කියනවා software requirement specification නැත්නම් SRS කියලා document එකක්. ඒ SRS document එකේ තියෙනවා specify කරලා requirements ටික මොනවද කියලා. ඒතර ඒවා specify කරනකොට ආයේ මේ requirements functional requirements non functional requirements කියලා කොටස් කිහිපයකටත් බෙදෙනවා. හරි. ඒක බෙදෙන්නේ කොහොමද කියලා ඉස්සරහට බලමු. ඊට ඒ ස්පෙસિෆයි කරපු ඒවා කියවලා තමයි software developers ලා සහ test කරන කට්ටිය test cases එකම ලියා ගන්න. හරි. කියන්නේ මේ system එක කොහොමද test කරන්නේ කියලා කලින්ම අර SRS එක දිහා බලලා software test කරන කට්ටිය ලියනවා. ඒ කියන්නේ දැන් project manager ගිහිල්ලා requirements ටික analyze කරලා එයා SRS කියලා document එකක් හදනවා කියනවා. SRS කියලා කියන්නේ software requirement specification කියන්නේ. හරි. ඒ document එක දෙනවා ඒ project එකට assign කරලා ඉන්න software engineerටයි අපි SE කියලා කියමු. ඒත් එක්කම quality assurance engineer. මේ quality assurance engineer කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් tester. හරි. මෙයා තමයි develop කරන්නේ. developer. ඉතින් developer team එකක්ම ඉන්න පුළුවන්, quality assurance team එකක්ම ඉන්නත් පුළුවන්. සමහර project අනුව ඒක වෙනස් වෙනවා. හරි. ඒකට software developer මේ software එක code කරන්නේ මේ SRS එක දිහා බලන්න. එයා client පහම වෙන්න ගිහින් requirements analyze කරන්නේ නැහැ. හරි. software developer.
ඊට මේ quality assurance engineer එහෙම නැත්නම් tester. හරි එයත් මේක ටෙස්ට් කරන්න ටෙස්ට් කේසස් ටික හදාගන්න මේ SRS එක දිහා බලාගෙන. ඒ කියන්නේ මේ project manager SRS එක දුන්නාම තමයි මේකෙන් මෙහෙම වෙන්න ඕනේ කියලා තියෙනවා. එහෙනම් මම ටෙස්ට් කරන්න ඕනේ මේ සිස්ටම් එක SE හදලා දුන්නාට පස්සේ, ඒ කියන්නේ software engineer මේක හදලා දුන්නාට පස්සේ quality assurance engineer test cases ටික ලියා ගන්නවා. මම මෙන්න මේක වෙනවද කියලා ටෙස්ට් කරනවා. මේක වෙනවද කියලා ටෙස්ට් කරනවා. අර SRS එක බලලා තමයි යා ටෙස්ට් cases ටික ලියන්නේ. හරි. ඒකවල අර software එක හදන්නත් කලින් quality assurance engineer තමන්ගේ වැඩ ටික test cases ටික ලියාගෙන එක තමයි කරන්නේ. software එක develop කරලා ඉවරුනාම එයා කරන්නේ ඒ software එක අරගෙන test කරලා බලනවා තමන් ලියපු test cases වලට අනුව මේක වැඩ කරනවාද කියලා. හරි. ඉතින් මේ ඔක්කොම මේ SRS එක ගොඩක් වැදගත්. ඒ කියන්නේ හරි විදියට අවශ්‍යතා විශ්ලේෂණය කරලා ඒ අවශ්‍යතා හරි විදියට ස්ටේට් කරන එක. ඒ කියන්නේ මේ ස්පෙસિෆයි කරන එක. මෙන්න මේක තමයි වෙන්න ඕනේ කියලා කියන එක ගොඩක් වැදගත්. ඒ software එක ඒ අවශ්‍ය විදියට නිර්මාණය වෙන්නේ. හරි. ඒකයි මේ requirement analysis part එකට අපේ syllabus එකේ ලොකු කොටසක් දෙන්නේ. හැම අවුරුද්දෙම ඔයගොල්ලන්ට මේ සාමාන්‍ය සිස්ටම්ස් පාඩමේ B part එකකින් දැන් මේ දවස්වල නම් දිගටම ඇවිල්ලා තියෙන්නේ අවශ්‍යතා විශ්ලේෂණ කොටස්. හරි. ඒ කියන්නේ requirement analysis වලින් අර functional non functional requirements අඳුර ගන්න. හැබැයි මට හිතෙන්නේ 2021 එකේ එහෙම නැති වෙයි කියලා. හරි. මොකද දැන් අවුරුදු 3ක් 4ක් එක දිගටම මේ ටික ඇහපු නිසා වෙනස් වෙන්නත් පුළුවන්. හරි. අපි බලමු එන්නේ කොහොමද කියලා. ඒතර ওই ටික තමයි SSAD ඉන්දිරයි තියෙන. ඕක ටියුට් එකේ දාලා ඇති. සිංහල මීඩියම් කට්ටියට මේ විතර ඉස්සරහින් ඕනනම් සිංහල නම් ටික ලියා ගන්න පුළුවන් ටියුට් එකේ විතර නැතුව ඇති. හරි. ස්ට්‍රැටජි ප්ලෑනින් කියලා කියන්නේ උපාය මාර්ගික සැලසුම් කරණය. feasibility study කියලා කියන්නේ ශක්්‍යතා අධ්‍යයනය. system analysis එකට පද්ධති විශ්ලේෂණය, system design එකට පද්ධති නිර්මාණය, implementation එකට ක්‍රියාත්මක කිරීමටම වඩා ක්‍රම ලේඛනය කිරීම, ක්‍රියාත්මක කිරීම දෙකම ගන්න පුළුවන්. maintenance කියන්නේ නඩත්තු කිරීම. හරි. මේක SDLC කියලා තමයි දාලා තියෙන්නේ. ඒකෙන් SSAD වලට අයිති වෙන මේ තුන විතරයි. ඒ තුනේ සිංහල නම් ටික ශක්්‍යතා අධ්‍යයනය, අවශ්‍යතා විශ්ලේෂණය, අවශ්‍යතා මේ පිළිවිතර කියන්නේ ස්පෙસિෆිකේෂන්. හරිද? ස්පෙસિෆයි කරන එක. ඊට පස්සේ logical system specification, ඊට පස්සේ physical design. හරි. ඔන්න ඔය ටික කියනවා. එතකොට දැන් අපි SSADM කියන්නේ මොකද්ද? ඒකේ බේසික් දේවල් ටික කතා කරලා ඉවරයි. හරි. එතන මේ SSADM එකේ මුලින්ම තියෙන feasibility study අසින්න මෙලින් කටට තියෙනවා ටියුට් එකේ නේද? හරි. මම තම තියෙනවා. හරි. මේ preliminary investigation කියන්නේ මුලින්ම තියෙන මූලික විමර්ශනය. දැන් ඔය feasibility study එක තමයි SSADM එකේ මුලින්ම තියෙන්නේ. ඒකට අපි මේ phase එකේදී feasibility study එකයි මේ preliminary investigation කියන එකයි දෙකම කරනවා. හරි. ඒ නිසා තමයි ඔය preliminary investigation කියන එකත් දාලා තියෙන්නේ. නැත්නම් මූලික විමර්ශනය. දැන් අපි ඔය SSADM එකේ එක එක කොටස handle කරන් යන්නේ. හරි. ඒත් මේ preliminary investigation කියලා කියන්නේ දැන් සිංහලෙන් තියෙන මම කියවොත් මූලික පරීක්ෂණ සිදු කරන ලබන්නේ අධ්‍යයන දෙකකින් ඒවා නම් ගැටළු නිර්වචනය හා ශක්්‍යතා අධ්‍යයනය වේ. පද්ධතියේ මූලික පරීක්ෂා සිදු කරන ලබන්නේ පද්ධතියේ විෂයපතය හඳුනා ගැනීම සඳහාය. හරි. කියන්නේ මේ අපි ඉස්සෙල්ලාම නිකන් පොඩි ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා බලනවා මේ සිස්ටම් එකක් මේගොල්ලෝ අපිට හදන්න කියන. ඒතර මේක මොකක් සම්බන්ධවද හැදෙන්න ඕනේ මොනවා වගේද මේගොල්ලෝගේ තියෙන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට අපි කොහොම සොලියුෂන් එකක්ද වෙන්නේ කියලා පොඩි විමර්ශනයක් කරලා බලනවා. මේ ඇත්තට මේක feasibility study එකට අයිති වෙන්න ඕන දෙයක් මම නම් කියන්නේ. සිලබස් එකේ මේක දෙකක් විදිහට දාලා තියෙනවා. හරි. preliminary investigation එකක් විදිහට feasibility study එකක් විදිහට. හරිනම් මේ preliminary investigation එකේදී තමයි feasibility study එකක් කරන්නේ. මූලික විමර්ශනයේ කොටසක් විදිහට තමයි ශක්්‍යතා අධ්‍යයනය කියන එකත් කරන්නේ. ඉතින් සිලබස් එකේ දාලා තියෙන එකේ මේ දෙක විදිහට තියෙනවා. ඉතින් හරි. අවුලක් නැහැ. අපි ඒක feasibility study එකේම කොටසක් විදිහට මූලික විමර්ශනයක් ගමු. ඊට අමතරව මේකෙන් වෙන තව කොටස් කීපයක් තියෙනවා. දැන් ඉස්ලාම ඔයගොල්ලෝ ඔය මූලික විමර්ශනය කියන තැන මෙන්න මේ දෙක ලියා ගන්නවා. හරි. මේ දෙක කියන්නේ ඉංග්‍රීසි මීඩියම් කට ඉංග්‍රීසි මීඩියම් එක ලියන්න, සිංහල මීඩියම් කට සිංහල මීඩියම් එක ලියන්න. ඉංග්‍රීසි වලින් තියෙන මෙහෙම. Preliminary investigation is done in two phases, namely problem definition. ඒ කියන්නේ මේ ගැටලුව අර්ථ දැක්වීම. හරි. ගැටලුව හොඳට තේරුම් ගන්න එක මේකේ එක කොටසක්. හරි. and feasibility study. ඒතර ඒක ඊළඟ කොටස තමයි ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ. ගැටලුව හොඳින් තේරුම් අරගෙන අපි බලනවා මේ ගැටලුව අපිට නිරාකරණය කරන්න පුළුවන්ද කියන ශක්්‍යතා අධ්‍යයනයේදී. හරි. In the problem definition, a preliminary survey of the system is carried out to identify the scope of the system. ඒතර මේ problem definition එකේදී අපි මේ ප්‍රශ්නය ගැන මේ හදන්න ඕන සිස්ටම් එක ගැන සර්වේ එකක් කරලා බලනවා මේ සිස්ටම් එක කොච්චරක් දුරට යනවද කොහොම එකක්ද වෙන්න ඕනේ කියලා පොඩි ස්කෝප් එකක් නැත්නම් අපිට මේ පද්ධතිය ගැන ID එකක් ගන්න මේක කරලා බලනවා. හරි. ඒකට තමයි preliminary investigation කියලා කිව්වේ. මේකත් ඉවරයි නේද ලියලා? ඒකට මූලික විමර්ශනය කියලා කියනවා. මූලික විමර්ශනයට අයිති වෙන තව කොටස් කීපයක් තියෙනවා. ඒකම ප්‍රශ්නකින් කරන්න යන්නේ. හරිද? දැන් 2018 A level paper එකේ ආව මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හරි. මේ ප්‍රශ්නේ තියෙන මෙහෙම එකක්.
consider the following tasks. ඊට පස්සේ මේකේ යට තියෙන කොටස බලුවොත් which of the above tasks is are carried out during the preliminary investigation of system development life cycle. ඒ කියන්නේ අර මූලික විමර්ශනයේදී ඊට කාර්ය වලින් කවරක් පද්ධති සංවර්ධන ජීව චක්‍රයේ මූලික විමර්ශනයේදී ඉටු කරනු ලැබේද? ඒ මූලික විමර්ශනයේදී මේ වගේ මොනවාද වෙන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. හරිද? දැන් මේකෙන් ඔය නෝට් එකට ඇඩ් කරගන්න ඕනේ. මේ ප්‍රශ්නේ ඉගෙන ගන්නදීත් අපි නෝට් එකට ඇඩ් කරගන්න ඕනේ. ඒකයි මම ප්‍රශ්නේ මෙතන දැම්මේ. හරි, identifying the problems in the existing system. හරි, අපි කියවනේ මූලික විමර්ශනයේදී කොහොමත් ප්‍රශ්නය හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ කියලා කියන්නේ problem definition එක. හරි, මොකද්ද ප්‍රශ්නේ කියන එක හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ කියන එක අපි කිව්වා. ඒකතර මේ preliminary investigation එකේදී ප්‍රශ්නය අධ්‍යයනය කරන්න ඕනේ කියන එක මේක හරි. ඊට පස්සේ B suggesting alternative solutions. හරි, එතකොට මේ suggesting alternative solutions කියලා කියන්නේ මේකට අපි ඉස්සරහට තව පාඩමේ තියෙන ව්‍යාපාර පද්ධති විකල්ප කියලා. හරි, business system options කියලා කොටසක්. ඒකට එන්නතු මම මෙතනින් නිකන් කියන්නම්. දැන් අපිට කවුරු හරි software company එකක හරි මොකක් හරි company එකකින් ඒගොල්ලන්ට system එකක් හදලා දෙන්න කිව්වොත් අපි අහනවානේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? නැත්නම් මොකද්ද ඔයගොල්ලන්ට මේ software එකෙන් වෙන්න ඕනේ? එයා කියනවා මට මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒත් අපි කියන අපිට මෙහෙම එකක් දෙන්නත් පුළුවන්, ඕනනම් මෙහෙම එකක් හදන්නත් පුළුවන්, ඕනනම් මෙහෙම එකක් හදන්නත් පුළුවන් කියලා. හැබැයි අන්න ඒ කියන ටිකට එන්න මොකද්ද හදන්න පුළුවන් කියලා බලන්න මම නම් කියන්නේ requirement ඉස්සෙල්ලා analyze කරලා ඉන්න ඕනි වගේ අදහසක් මගේ හිතේ තියෙනවා. හැබැයි මේක මේ suggesting alternative solutions කියන එකත් preliminary investigation එකට තමයි අපේ syllabus එකේ දාලා තියෙන්නේ. හරි. එතකොට විකල්ප විසඳුම් යෝජනා කිරීමත් මූලික විමර්ශනයේදී කරන වැඩක් විදිහට තමයි අපේ syllabus එකේ දාලා තියෙන්නේ. දැනට පවතින පද්ධතියේ ගැටලු හඳුනා ගැනීම ඊට අමතරව විකල්ප විසඳුම් යෝජනා කිරීම. ඒ කියන්නේ මෙන්න ඔයගොල්ලෝ මෙහෙම කරොත් හොඳයි නැත්නම් මෙහෙම කරොත් හොඳයි මෙහෙම කරොත් හොඳයි කියලා අපි විකල්ප විසඳුම් කීපයක් යෝජනා කරන එකත් මේ මූලික විමර්ශනයට දාලා තියෙනවා. ඊට පස්සේ තොරතුරු පද්ධතියේ අවශ්‍යතා ප්‍රමුඛත්වයට අනුව පෙළ ගැස්වීම. මේකත් දාලා තියෙනවා. හරි. තොරතුරු පද්ධතියේ අවශ්‍යතා ප්‍රමුඛතාව අනුව පෙළ ගැස්වීම. ඒ කියන්නේ මේ requirements ටික අවශ්‍යතා ඉස්සලම් වෙනවනේ මොකද්ද ඊට පස්සේ වෙනවනේ මොකද්ද කියලා ප්‍රමුඛතාවය අනුව අපි අවශ්‍යතා ටික පෙළ ගස්සනවා. දැන් අන්තිමට නිකන් තිබ්බත් නැසත් කමක් නැහැ වගේ අවශ්‍යතා අන්තිමට දාන්න පුළුවන්. අනිවාර්යෙන් වෙන්න ඕනේ උඩට දාන්න ඕනේ. හරි. ඒතර දැන් මේක කරන්නත් සිස්ටම් එකේ රික්වයර්මන්ට්ස් ටික අනුපිළිවෙලට සකස් කරන්න ඉස්සෙල්ලාම රික්වයර්මන්ට්ස් මොනවද කියලා දැනන් ඉන්න බෑ නේද? රික්වයර්මන්ට් ඇනලයිසිස් කරන්න බෑ. හැබැයි දැන් මේකේ තියෙන විදිහට SSAD එකේ තියෙන විදිහට අවශ්‍යතා මේ රික්වයර්මන්ට් ඇනලයිසිස් එකට කලින් තමයි feasibility study එක සහ preliminary investigation එක කරන්නේ. ඒතර රික්වයර්මන්ට් ඇනලයිසිස් කරන්නේ නැතුව කොහොමද ඔය අනුපිළිවෙලට හදන්නේ කියන එක මට අවුලක්. හරි. හැබැයි සිලබස් එකේ තියෙන්නේ මෙහෙමයි. හරි දැන් මම මේක ඔයගොල්ලන්ට පැහැදිලිව කියන්නේ මේ මට අනුව ඒක ගැලපෙන්නේ නැහැ. හැබැයි සිලබස් එකේ තියෙන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ පාඩම් ගන්න ඕනේ මෙහෙම. හරි. ඒතර ඒ අනුව ගත්තම මේකේ උත්තරේ වෙන්නේ පහ. මේ තුනම preliminary investigation එකේ තමයි කරන්න කියලා තමයි ඒ අවුරුද්දේ ලකුණු දුන්නේ සහ සිලබස් එකේ තියෙන්නේ. හරි. ඒ නිසා ප්‍රශ්නය හරියට හඳුනා ගැනීම, ඒකට විකල්ප විසඳුම් යෝජනා කිරීම, ඊට පස්සේ අවශ්‍යතා අනුපිළිවෙලට මේ අවශ්‍යතා පිළිවෙල සකස් කර ගැනීම කියන දේවල් ටික preliminary investigation කියනවා. දැන් මේකෙදී සමහර විට අවශ්‍යතා ටික නිකන් අහලා මේක කරන්න පුළුවන්ද කියලා බලන එකයි. ඒ අවශ්‍යතා නිකන් අනුපිළිවෙලට සකස් කර ගැනීමක් කරනවා. ඊට පස්සේ requirement analysis එකේදී ඒ අවශ්‍යතා එකින් එක අරගෙන තවදුරටත් විශ්ලේෂණය කරන්න වෙන්න පුළුවන්. හරි. අන්න එහෙම ලොකු රිතනද පොඩි රිතොත් ඒකත් අවුලක් නෑ වගේ අපිට ඒක ගලප ගන්න පුළුවන්. හරි. කොහොමද මෙන්න මේ තුනත් ඔයගොල්ලෝ ලියා ගන්න. ඉංග්‍රීසි මීඩියම් කට්ටිය මෙන්න මේ තුන ලියා ගන්න. සිංහල මීඩියම් කට්ටිය මේ තුනත් එතන යටට දාගන්න preliminary investigation කියන එක. හරි. දැනට පවතින පද්ධතියේ ගැටලු හඳුනා ගැනීම, ඊළඟට විකල්ප විසඳුම් යෝජනා කිරීම, ඊළඟට තොරතුරු පද්ධතියේ අවශ්‍යතා ප්‍රමුඛත්වයට අනුව පෙළ ගැස්වීම කියන ওই තුනම මූලික විමර්ශනයේදී වෙනවා කියන එක දාගන්න. හරි. මේ 2018 ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ එතකොට මෙන්න මේ පහ. මේ සියල්ලම මූලික විමර්ශනයේදී වෙනවා. හරි. මේ තියෙන ටික ලියා ගන්න. ප්‍රශ්නෙම ලියන්න එපා. මේ ABC වගන්ති ටික ලියා ගන්න. හරි. ABC ලියන්න ඕනෙත් නෑ. වගන්ති ටික විතරක් ලියා ගන්න. මොකද preliminary investigation එකේදී ওই ටික වෙනවා කියලා දැනන් ඉන්න. දැන් 2018 මේකෙන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ තාම මේකෙන් ප්‍රශ්නයක් අහලා නැහැ. ඉතින් ඉස්සරහට ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. 2020 ඇහුවේ නැහැ. 19 ඇහුවෙත් නැහැ. ඒතර 21 සමහරට අහන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලත් ලියලා තියාගන්න. ඒතර 21 මේකෙන් ප්‍රශ්නයක් ආවොත් මේ ටික ආයෙ එන්න පුළුවන්. හරි.
ඒ නිසා මේ ටික ලියලා තියාගන්න දැනට පවතින පද්ධති ගැටලු හඳුනා ගැනීම විකල්ප විසඳුම් යෝජනා කිරීමත් තොරතුරු පද්ධතියේ අවශ්‍යතා ප්‍රමුඛත්වය අනුව පෙළ ගැස්වීමක් තමයි මූලික විමර්ශනයේදී වෙන්නේ. හිතන්න යන්න එපා. ඉතින් අවශ්‍යතාව කොහොමද පෙළ ගස්සන්නේ? අවශ්‍යතාව විශ්ලේෂණය කරන්න නැතුව කියන එක හිතන්න යන්න එපා. මේ නිකන් පොඩි පොඩි අවශ්‍යතා ටික නිකන් පෙළ ගස්ස ගන්නවා. පස්සේ අපි ඒක විශ්ලේෂණය කරනවා කියලා ඔළුවට දාගන්න. හරි. එහෙනම් අපි දැන් ලියලා ඉවරද? හරි. 3 මිනිත් ඉවරයි කියන්නේ මම හිතනවා අනිත් කට්ටියත් ඉවරයි ඇති කියලා. හරි. එහෙනම් අපි ඊළඟ එකට යන් 2000 මේ ශක්්‍යතා අධ්‍යයනය. හරි feasibility study. ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. හරි දැන් තමයි ඔන්න ශක්්‍යතා අධ්‍යයනයට එන්නේ. ඒතර මේ අර මූලික ශක්්‍යතා අධ්‍යයනයේ කොටසක් තමයි හරිනම් preliminary investigation කියන එක. සහ මේ ශක්්‍යතා අධ්‍යයනය. මේ දෙක තමයි අර මූලිකව කරන්න ඕනේ SSD SSAD මේ විදිහ දෙකම එකම කැටගරියට තමයි යන්නේ. අපි ශක්්‍යතා අධ්‍යයනය වෙනම ඉගෙන ගන්න මොකද ඒක කොටස් කිහිපයක් තියෙන නිසා. හරි ඒතර ශක්්‍යතා අධ්‍යයනය කියලා කියන්නේ in the feasibility study the proposed system is evaluated for its feasibility. Feasibility of a system means whether the development of a new or improved system is practical and beneficial. ඒ කියන්නේ මේකදී අපි බලන්නේ මේ ශක්්‍යතා අධ්‍යයනයේදී අපි මේ හදන්න යන අලුත් පද්ධතිය හදන එක ප්‍රායෝගිකයිද කියලා බලනවා. ඒ කියන්නේ මේක ඇත්තටම කරන්න පුළුවන් වැඩක්ද? සහ මේක කරන එකෙන් වාසියක් තියෙනවද කියලා බලනවා. දැන් අපිට වාසියක් නැති ප්‍රොජෙක්ට් එකක් කරලා වැඩක් නැහැ නේ. හරි. අන්න එහෙම දැන් ඔය උදාහරණයකට කිව්වොත් දැන් මේ පැත්තේ කලින් ප්‍රශ්නයක් වුණේ උමාවේ ප්‍රොජෙක්ට් එකනේ. හරි. ඒකේ වාසියක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ වතුර හම්බන්තොට පැත්තට ගෙනියන්න පුළුවන් කියන ඒ පැත්තට තියෙන වාසිය. හැබැයි මේ පැත්තට වෙන ස්වභාවික හානිය ගැන කලින් හරි විදියට ශක්්‍යතා අධ්‍යයනයක් කළා තිබුණේ නැහැ. දැන් ඒ වගේ ප්‍රොජෙක්ට් වල තියෙන පාරිසරික ශක්්‍යතාව කියන්නේ. දැන් IT ප්‍රොජෙක්ට් වල අපිට මේ සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් ඩෙවලොප් කරන එකේ පරිසරයට තියෙන ශක්්‍යතාව කියන එක බලන්න ඕනේ නැහැ. පාරිසරික ශක්්‍යතාව හැබැයි පරිසරයත් එක්ක වැඩ කරනකොට එහෙම ශක්්‍යතාවකුත් තියෙනවා. හරි. ඒක හරියට කරලා නැතිකොට තමයි ওই ප්‍රශ්න වෙන්නේ. සාමාන්‍යයෙන් IT කම්පැනි එකකට ප්‍රොජෙක්ට් එකක් ආවම අපි ඉස්සෙල්ලා මේකේ feasibility study එකක් කරලා බලනවා. මේ ප්‍රොජෙක්ට් එක කරන එක ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන්ද මේ දීලා තියෙන කාලරාමුව ඇතුලේ සහ අපිට මේක කරන එකෙන් ආර්ථිකමය වාසියක් තියෙනවද කියලා බලනවා. ආර්ථිකමය වාසියක් නැත්නම් මේ ප්‍රොජෙක්ට් එක කරන එක පාඩුයි නම් අපි අපේ කම්පැනිට මේ ප්‍රොජෙක්ට් එක ගන්න නැහැ. ඒකට ප්‍රොජෙක්ට් මැනේජර් මේ feasibility study එකක් හදලා දෙනවා. කම්පැනි එකේ අයිතිකාරයෙක් නැත්නම් ඩිරෙක්ටර්ට. ඒකට එයාත් ඒක අප්‍රූව් කරොත් තමයි ප්‍රොජෙක්ට් එක එතනින් හරිය යන්නේ. එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එක එතනින් හරිය කරන්නේ නැහැ. හරි ඔයගොල්ලෝ feasibility study කියලා ටියුට් එකේ ඉඳ තියෙන තැන ඔන්න ඔය ටික දාගන්න. හරි මෙන්න මේ තේරි දෙකයි තියෙන්නේ. මේ තේරි දෙක ඇති වෙයි කියලා හිතනවා මේ ටික දාගන්න. ඊට සබ් feasibility study එකේ කොටස් 4 technical, economical, operational, organizational කියන කොටස් 4ට යන්නේ. මේක ලියා ගන්න. හරි. සිංහලෙන් ගන්න තියෙන ශක්්‍යතා අධ්‍යයනයේදී යෝජිත පද්ධතියේ ශක්්‍යතාව පිළිබඳ ඇගීමට ලක් කරනු ලැබේ. පද්ධතියේ ශක්්‍යතාව යනු පද්ධතියක් සංවර්ධනය කිරීම හෝ වැඩි දියුණු කළ පද්ධතියක් හෝ වැඩි දියුණු කිරීම කියලා ගන්න. හරි. සංවර්ධනය කිරීම හෝ වැඩි දියුණු කිරීම ප්‍රායෝගික සහ ඵලදායී වේද යන විමසා බැලීම. හරි. ප්‍රායෝගික හෝ සහ ඵලදායී වේද යන විමසා බැලීමයි. මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ සිලබස් හද මහාචාර්යවරුන්ගේ වචන ටික එහෙමම හැබැයි ට්‍රාන්ස්ලේෂන් එකේ වල තිබ්බ එක මම හිත හැබි හරි. ඒකට feasibility study කියන්නේ මොකක්ද කියලා දන්නා. ඊට පස්සේ feasibility study එකේ කොටස් ටික. හරිද? ඒතර පළවෙනි මේක අපේ සිලබස් එකේ 4යි තියෙන ඊට වඩා තියෙනවා ඇත්තටම. හරි market feasibility හැම කියලා එක එකව තියෙනවා. මම කිව්වේ ඒක මේ ඒ හදන ප්‍රොඩක්ට් එක අනුව feasibility check කරන තැන් ටික වෙනස් වෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එක අනුව. හරි. ඒතර දැන් අපි කතා කරන්නේ technical feasibility ගැන සහ අර අපි සාමාන්‍ය මේ අපේ සිලබස් එකේ ફોකස් කරලා තියෙන්නේ ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන එක නෙවෙයි. දැන් අපි හිතුවොත් අපි ගේම් එකක් ඩෙවලොප් කරනවා කියලා. හරි දැන් මම ගේම් එකක් හදනවා. software එකක්. හරි. ඒතර ඒ ගේම් එක හදද්දි මම check කරන්න ඕන feasibilities ටික වෙනස්. හරිද? මෙතනදී මේ ફોකස් කරලා තියෙන අපේ සිලබස් එකේදී අර මොකක් හරි software company එකක් තවත් company එකකට software එකක් හදලා දෙනකොට ફોකස් කරන්න ඕන feasibility ටික තමයි මෙතන දාලා තියෙන්නේ.
හරිද? එහෙම නැතු මම මගේම ප්‍රොඩක්ට් එකක් හදලා මාකට් එකට දානවා නම් මම චෙක් කරන්න ඕන feasibility ටික වෙනස්. ඒ ගැනත් මම පොඩි idea එකක් දෙන්නම් මේක ඉවරුණා. හරි? ප්‍රශ්න කරනකොට බලමු ඒව ගැන. ඉතින් මෙතන ඉස්සෙල්ලාම තියෙනවා technical feasibility. දැන් ඔන්න feasibility study වල පළවෙනිම එක තමයි technical feasibility කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ කම්පැනි එකේ ඉන්න ඉන්ජිනියර්ස්ලාට දැන් අපි හිතමු කවුරු හරි ඇවිල්ලා අපිට කියනවා සම්පූර්ණයෙන්ම සාමාන්‍ය මිනිස්සෙක් වගේ කතා කරන්න පුළුවන් AI සිස්ටම් එකක් artificial intelligence සිස්ටම් එකක් මට අනිද්ද වෙද්දි හදලා වුණේ කියලා. හරි. ඒක දැන් අනිද්ද වෙද්දි හදලා දෙන්න දැන් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඔක පුළුවන්ද බැරිද කියලා කියන්න කලින් අපි බලන්න ඕනේ මේක කරන්න පුළුවන්ද කියලා නේ. ඒ කියන්නේ ශක්තිය දෙන්නේ කියන්නේ. ඉතින් අපි බලන්න ඕනේ මේක ටෙක්නිකලි කරන්න පුළුවන් මිනිස්සු අපි ගාව ඉන්නවද? කියන අපේ ඩිවෙලොපින් ටීම් එකේ නැත්නම් අපේ software engineers ලාගේ ඉන්නවද මේ වගේ artificial intelligence පැත්ත expertise මේ experience එකක් හොඳට තියෙන කෙනෙක් ඉන්නවද කියලා බලනවා. සහ දැනුම තියෙන කට්ටිය ඉන්නවද කියලා බලනවා. දැන් එහෙම නැත්නම් අලුතෙන් අපේ ඉන්න engineers ලාට ඔක ඉගෙන ගන්න බෑනේ අනිද්ද වෙනකොට. හරි. ඒක එහෙනම් අපි එක්ක time frame එක ටිකක් වැඩි කරගන්න ඕනේ. හරි. ඒ තාක්ෂණික ශක්තිතාවය කියලා බලන එක පැත්තක් තමයි අපේ ඉන්න human resources වලට කියන්නේ අපේ මානව සම්පතට මේ පද්ධතිය නිර්මාණය කරන්න අවශ්‍ය කරන තාක්ෂණික දැනුම තියනවද නැත්නම් ඒ අවශ්‍ය තාක්ෂණික අත්දැකීම් තියනවද කියලා බලන එකක්. හරිද? අනිත් එක තමයි අපිට දැන් සමහර වෙලාවට ගේම් එකක් හදන්න දුන්නා කියමු. උතර ගේම්ස් වල තියෙනවා high end graphics. හරි? ඒ කියන්නේ ගේම් එකක් හදනකොට අපිට ත්‍රිමාන characters එහෙම හදන්න වෙනවා. 3D characters හදන්න වෙනවා. ඒ 3D characters render කරන්න සාමාන්‍ය graphic card එකකට පැය ගාණක් යන්න පුළුවන්. හරි. ඒකට හොඳ graphic card එකක් හොඳ processor එකක් ඕනේ ඔය වගේ 3D game එකක් render කරන්න. හරි. නැත්තම් දවස් ගාණක් බලන් ඉන්න වෙනවා මොකක් හරි එකක් හදලා render වෙනකන්. හරි. ඒකට අපිට ඒ ඕනි කරන technical hardware පැත්තේ හරි තාක්ෂණික මේ hardware පැත්තේ දේවල් ටික අපි ගාව තියනවාද? හරි. අන්න ඒ ටික check කරලා බලන එක. ඒක කියනවා තාක්ෂණික ශක්තිතාවය. ඉතින් අපි ගාව ඒ hardware නැත්තම් අපේ project එක කරන්න බෑ. අපි ගාව ඒකට ඕනි කරන technical knowledge එක තියෙන කට්ටිය නැත්තම් ඒ project එක කරන්න බෑ. එහෙම නැත්නම් අපිට කාලය ඕනේ අපේ දැනට ඉන්න ඉන්ජිනියර්ස්ලාට ඒ ටෙක්නොලොජිස් ප්‍රැක්ටිස් කරලා එඩිට් කරන්න යම්කිසි කාලයක් ඕනේ. හරි. ඒක අන්න ඒකට කියනවා ටෙක්නිකල් ෆීසිබිලිටි නැත්නම් ටෙක්නොලොජිකල් ෆීසිබිලිටි තාක්ෂණික ශක්‍යතාව කියලා. හරි. ඒතර මෙතනදී ફોකස් කරන දේවල් තමයි අර මේ සංවර්ධකයන්ට යෝජිත පද්ධති ඉදිරි කිරීමේ හැකියාව තිබේද මෙමගින් නැගීමට ලක් වේ. හරි. ඒතර තාක්ෂණික තත්ත්වයට මගින් පද්ධතියට අවශ්‍ය තාක්ෂණයේ තිබේ දැයි වැනි ප්‍රශ්න වලට පිළිතුරු සපයන. ඒතර මෙතන තාක්ෂණය කියවම අර hardware කියන එකක් දාගන්න. හරි. such as whether the technology needed for the system exists. ඒතර මෙතන technology කියවම මේ hardware. ඒ කියන්නේ දෘඩාංග කියන කොටසත් මෙතන දාගන්න. ඒ දෘඩාංග පැත්තෙන් අවශ්‍ය තාක්ෂණය තියෙනවද කියන එකයි අපේ ඉන්න මානව සම්පතට අවශ්‍ය දැනුම තියෙනවද කියන එක තමයි බලන්නේ. හරි මේක ඔයගොල්ලෝ ටීට් එකට දාගන්න. හරි මෙන්න මෙතෙන්ට එනවා ටෙක්නිකල් ෆිසිබිලිටි කියන එක පොඩ්ඩක් පුළුවන් සමරි එකක් දාගන්න ওই දෙක විතරක්. හරි අවශ්‍ය දැනුම තියෙනවද කියලා බලනවා. ඊට අමතරව අවශ්‍ය තාක්ෂණික උපාංග තියෙනවද කියලා බලනවා. This evaluates whether the developers have ability to construct the proposed system. The technical assessment helps answer the questions such as whether the technology needed for the system exists, how difficult system will be to develop, and whether the developers have enough experience using that technology. හරි ඔය ටික තමයි තාක්ෂණික ශක්තියතාවයේදී බලන්නේ. දැන් මේවා ගොඩාක් වෙලාවට එන්නේ MCQ වලට නැත්නම් හිස්සම් පුරවන්න. හරි. ඒතර ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන තාක්ෂණික ශක්තියතාවය කියන්නේ අපේ ඩිවෙලොපර්ස්ලාට දැනුම තියෙනවද කියලා බලන එක සහ අපිට ඕනි කරන හાર્ඩ්වෙයාර් තියෙනවද කියලා බලන එක. හරි. එහෙනම් ඔක්කොම ලියලා ඉවරයි නේද? එහෙනම් අපි ඊළඟ එකට යමු. ඊළඟ එක තමයි economical feasibility නැත්නම් ආර්ථික ශක්‍යතාව කියන්නේ. හරි මේකෙදී අපි අධ්‍යයනය කරන්නේ මේ ප්‍රොජෙක්ට් එක කරන එකේ වාසියක් තියෙනවද කියන ආර්ථිකමය වාසියක් තියෙනවද කියන එක. දැන් අපි ප්‍රොජෙක්ට් එකක් කරලා තේරුමක් නැහැ ඒ ප්‍රොජෙක්ට් එක පාඩු වෙනවා. හරි අපේ software company එකට අපිට අවශ්‍ය කරන input එක එන්නේ නැත්නම් නේද අපි ප්‍රොජෙක්ට් එකක් කරලා තේරුමක් නැහැ අපිට අවශ්‍ය කරන මේ ආදායම එන්නේ නැත්නම්. හරි ඒක තමයි මෙතනදී ફોකස් කරලා බලන්නේ. ඒ අපිට අවශ්‍ය කරන ආදායම එනවද කියන එක තමයි මේකෙදී ફોකස් කරලා බලන්නේ. හරි එතකොට කියලා බැලුවොත් this studies cost and benefits to evaluate this studies costs and benefits to evaluate whether the benefits justify the investment in the system development.
can the development cost be justified? An important outcome of the economic feasibility study is the cost benefit analysis. හරි. මේකදී හදනවා අපි cost benefit analysis කියලා එකක්. ඒ කියන්නේ analyze කරනවා අපේ වියදමට සරිලන මේ ආදායමක් වෙනවද කියන. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මොකක් හරි software project එකක් දෙනවා. ඒ project එක කරන්න engineersලා 10 දෙනෙක් ඕන. හරි. ඒ engineersලා 10 දෙනෙක් ඕනි කියලා කියන්නේ මේ එක engineer කෙනෙක්ට අපි හිතමු ලක්ෂ 1.5ක පඩියක් දෙනවා කියලා. දැන් සාමාන්‍ය හොඳ software company එක අනිවාර්යෙන් ඊට වඩා වැඩි පඩි. හරිද? ඔයගොල්ලෝ අහලා බලන්න ඉන්න කට්ටියකින් අවුරුදු 2කට වඩා වැඩි නැත්නම් experience එකක් තියෙන කෙනෙක්ට ඊට වඩා කොහොමත් වැඩි. දැන් කෙලිම batch top ලටත් සාමාන්‍ය ලක්ෂ 2කින් එහා පඩියක් දෙනවා. හරි. ඔයගොල්ලෝ අහන්න මොනටුවේ IT කොළඹ computer science එහෙම නැත්නම් engineering කියලා CS ඉන්න කට්ටියකින් හරිද? තාම software engineering degree වලින් එහෙම කට්ටිය out උන්නේ නැහැ නේ. හරිද? ඒක සාමාන්‍ය මේ ගාන සැලරි එකක් තියෙන හොඳ කම්පැනි එකක්. හරි. හොඳ කම්පැනි කියන්නේ 80%ක් කම්පැනිස් වල මේ ගහන්න තියෙනවා. හරිද? ඒතකොට මේ අපි නිකන් කියමුකෝ ලක්ෂය කියලා. එක ලක්ෂයක වියදමක් යනවා එක ඉංජිනේර කෙනෙක්ට මාසෙකට. හරි. ඒතකොට අපි මොකක් හරි software project එකක් ගත්තම අපිට මේක හදන්න දැන් අපි කියමු අර artificial intelligence සාමාන්‍ය මිනිස්සෙක් වගේ කතා කරන එකක් හදන්න ඕනේ. ඒතකොට ඒක හදන්න මාස 6ක් යනවා කියලා අපි ගමු අපේ ඉංජිනේර්ස් 10 දෙනෙක් එකතු වෙලා ඔක හදන්න. හරි. අපි ඉංජිනේර්ස් 10ක් ඕන. ඉංජිනේර්ස්ලා 10 දෙනෙක්ට ඔක හදන්න මාසයක් යනවා කියලා අපි ගමු. හරිද? එතකොට දැන් මේකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? එතකොට එක මාසයකට විතරක් වියදම cost එක ගත්තොත් එහෙම අපි එක මාසයකට තියෙන cost එක ගත්තොත් කොච්චරක් යනවද? එක ඉංජිනේර කෙනෙක්ට ලක්ෂ ගානේ ඉංජිනේර්ස් 10 දෙනෙක්ට ලක්ෂ 10ක් යන වියදම. හරි ඔයට අමතරව ආයතනය නඩත්තු කරගෙන යන්න ඒ කම්පැනි එක තියෙන තැන රෙන්ට් එකට කරන්ට් බිල් එකට ඉන්ටර්නෙට් බිල් එකට ඔය ඔක්කොම තව ලක්ෂයක් ගියාගෙම අපි ඒකට ආසන්න වශයෙන් ලක්ෂ 11ක් යනවා කියලා කියනවා. ඉතින් ඒ ඉංජිනේර්ස්ලා 11 විතරක් නෙවෙයි තව ටෙස්ටිං ඉංජිනේර්ස්ලා ඉන්නවා තව ප්‍රොජෙක්ට් මැනේජර් ඉන්නවා ඒවට ඉන්වෝල්ව් වෙන නේද? ඔය තව වියදමක් යනවා. හරි අපි අවම වශයෙන් ගමුකෝ. ඒතර ඔබ මාස 6ක් වැඩ කරනවා කියලා කියන්නේ ලක්ෂ 66ක් ආසන්න වශයෙන් මේ software එක develop කරන්න යනවා. ලක්ෂ 66ක්. හරි? ඒතර අපේ යාළුවා අර කවුරුත් අපිට project එක දීපේ එක්කෙනා කියනවා ඔයගොල්ලෝ මේ මෙහෙම project එකක් තියෙනවා මේක කරලා දෙන්න අපි ලක්ෂ 10ක් දෙන්නම් project එක කරන්න කියලා. හරි? ඉතින් දැන් ඒ වෙලාවට නිකන් අහන කෙනාට ලක්ෂ 10ක් කම ලොකු වෙන්න පුළුවන්. හරිද? 10 lakhs කම හැබැයි දැන් මේ software එක හදන්න යන විදිහම ලක්ෂ 66ක් කියන අපි මේ cost benefit analysis එකක් කරොත් එහෙම මේකේ වියදම යන ලක්ෂ 66ක් විතර ඒතර අපිට සම්පූර්ණ ලක්ෂ 50ක් පාඩුයි මේ software එක කරොත් මේ project එක අපි ගත්තොත්. හරි? එහෙනම් මේක economically අපිට feasible නෑ ආර්ථික වශයෙන් මේ project එක අපිට කරන්න බෑ කියන එක තීරණය කරගන්න පුළුවන්. හරි ඒතර economic feasibility එකේදී බලන්නේ අන්න ඒක. තේරුණාද? අපිට ආර්ථිකමය වශයෙන් මේකේ වාසියක් තියනවාද කියන එක සිංහලෙන් තියෙන මෙම අධ්‍යයනය මගින් පද්ධති සංවර්ධනයේදී ලැබෙන ප්‍රතිලාභ ආයෝජනය සාධාරණීකරණය කරන්නේදයි ඇගීමට පිරිවැය සහ ප්‍රතිලාභ පිළිබඳව හදාරයි. ඒතර පිරිවැය කියලා කියන්නේ cost එක ප්‍රතිලාභ කියන්නේ benefit එක. ඒ පිළිබඳව හදාරයි. ආර්ථික ශක්්‍යතා අධ්‍යයනයේ වැදගත්ම ප්‍රතිඵලය වනුයේ පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය. cost benefit analysis එක. හරි? මේකෙදී අපිට පාඩුයි නම් මේ project එක අපි කරන්න නැතුව ඉන්නවා. හරි? එහෙනම් මේකත් ලියා ගන්න. කෙටියෙන්ම කිව්වොත් මේ ප්‍රොජෙක්ට් එක කරන එකෙන් ලාභයක් තියෙනවද කියලා බලන එක තමයි ආර්ථික ශක්්‍යතාවයේදී වෙන්නේ. හරි? හරි ඒක ඉවරයිනේ. අපි නම් ඊළඟට යමු. ඊළඟ එක තමයි operational feasibility කියලා කියන්නේ. හරි මෙහෙයුම් ශක්්‍යතාව. මේකෙදි බලන්නේ දැන් අපි මේ software එකක් හදන්නේ එක්ක මොකක් හරි ආයතනයකට එහෙම නැත්නම් කාට හරි මේක use කරන්නනේ. හරි? ඒතර අපි මේ හදන software එක අන්තිමටම කවුරුත් use කරන්නේ නැති තත්යකට පත් වුණොත් ඒක හදන එකේ තේරුමක් නැහැ නේද?
හරි දැන් අපි මොකක් හරි මහන්සිලා software එකක් හදලා ඒ software එක කවුරුවත්ම use කරන්නේ නැත්නම් ඒක හදන්න මහන්සි වුණේ අපරාධනේ. ඉතින් අපිට කිසිම ආදායමක් ගන්නත් බෑ. ඒකද අඩුම තරම කට්ටිය use කරන්නවත් නැති වෙන software එක. එහෙම වුණොත් එහෙම මේ software එක හදලා තේරුමක් නැති වෙනවා. ඒතර මේ operational feasibility කියලා කියන්නේ මේක අපි හදලා අදාළ ආයතනයට ගිහින් දැම්මොත් ඒකේ ඉන්න සේවකයෝ මේක use කරයිද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාව මේකෙන් ඉෂ්ට වෙයිද කියලා බලන එකත් එක අතකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඉන්න කට්ටිය මේක use කරයිද කියන එක. හරි දැන් උදාහරණයක් විදිහට මේ මොකක් හරි අලුත් සිස්ටම් එකක් අපි ඉස්කෝලේ වලට ඉන්ට්‍රොඩියුස් කරනවා. හරි. ඒතකොට ගොඩාක් වෙලාවට දැන් නම් ඇත්තටම තත්ත්වය හොඳයි ටීචර්ස්ලා මේ කොරෝනා එකත් එක්ක පොඩ්ඩක් ඔන්ලයින් පැත්තට ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් වැඩ කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අතට මේක හොඳයි. හරි. ඊට කලින් දැන් මොකක් හරි අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ආවොත් නිකන් ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා විස්තර ටික විතර අප්ලෝඩ් කරන්න තියෙන ඒත් ඒව කරන්න මැලි කමක් නැත්නම් අර තාක්ෂණික දැනුම නැතිකම හෝ එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් නිසා ඒගොල්ලෝ කරන්න මැලි කමක් තිබුණා. ඒකට අපි software එකක් හදලා ඒ ආයතනෙට දුන්නට වැඩක් නැහැ. ඒක ඉන්න කට්ටියක use කරන්න නැත්නම්. නේද? හරි. අන්න ඒක තමයි මේ feasibility එකේදී බලන්නේ අපි මේ හදන software එක ඒක ඉන්න කට්ටිය use කරයිද? ඒගොල්ලන්ට පහසු වෙන අපි කොහොමද මේක හදන්න ඕන කියන එක පස්සේ අධ්‍යයනය කරන්න ඕනේ. හරි. ඉතින් මේක මෙහෙම තියෙන්නේ this assesses the willingness and ability of the users to support and use the proposed system. හරි මේ proposed system එක support කිරීමත් ඒක use කරන්නත් තියෙන willingness එක. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ කොච්චර කැමැත්තෙන් ඉන්නවද කියන එක. හරි. Will the system be used when it is developed and installed? ඒතර මේක අපි develop කරලා install කරාම මිනිස්සු මේක use කරයිද කියන එක බලන්න. හරි. Will there be resistance from users to the system development? හරි. ඒතර මේක usersලා මේක මේ භාවිතා කරන්නේ නැති විදිහද නැත්නම් ඒගොල්ලෝ මේක භාවිතා කරන්න කැමති නැත්නම් ඒ කියන්නේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ෆේස් එකේදීම අපිට තේරෙනවා නම් ඒකේ ඉන්න සේවකයෝ දැනට යන ක්‍රමයට කැමති. ඒක ලේසි. හරි. අලුත් ක්‍රමයක් කෙනාට කැමති නැහැ. සහ මේ අලුතෙන් එන සිස්ටම් එක efficient නැහැ කියලා හිතනවා නම් ඒගොල්ලෝ කැමති නැති වෙන්න පුළුවන්. එහෙනම් මේක කරලා තේරුමක් නැහැ. හරි. ඒතර අපි ඒකත් බලන්න ඕනේ ආයතනයකට software එකක් හදනකොට ඒකේ ඉන්න සේවකයෝ මේක use කරන්න කැමති වෙයිද කියන එක. හරි. ඒකයි තියෙන්නේ මේ යෝජිත පද්ධතිය භාවිතා කිරීමට සහ සහයෝගය දැක්වීමට භාවිතා කරන්නන්ගේ කැමැත්ත සහ හැකියාව වැඩිවීමට ලක් කරයි. එනම් පද්ධතිය සංවර්ධනය කර ස්ථාපනය කළ පසු භාවිතා කරනු ලබයිද? පද්ධතිය සංවර්ධනයේ පරිශීලකයන්ගේ විරෝධයක් තිබේද යන සලකා බලයි. හරිද? පරිශීලකයන්ගේ විරෝධයක් තියනවාද? මේක අපි ඉන්ස්ටෝල් කරලා දුන්නොත්, ඩෙවලොප් කරලා ඉන්ස්ටෝල් කරලා දුන්නොත් ඒක යූස් කරයිද කියලා චෙක් කරන එක තමයි ඔපරේෂනල් ෆීසිබිලිටි කියලා කියන්නේ. මෙහෙම ශක්‍යතාව. ඒකත් ලියා ගන්න. හරි අපි ඊළඟට යමු. හරි organizational feasibility මේකට කියනවා ආයතනික ශක්‍යතාවය කියලා. ආයතනික ශක්‍යතාවය කියලා කියන්නේ දැන් අපි මේ අපේ සිලබස් එකේ තියෙන විදිහට අපි මේ software හදන්නේ තව කම්පැනි එකකටනේ. ඒකට ඒ කම්පැනි එකට මේ software එක හදන එක මගින් ඒගොල්ලෝගේ අරමුණු සාක්ෂාත් කරගන්න. හරි ඒගොල්ලෝගේ තියෙන objectives වලට යන්න. ඒගොල්ලෝගේ අරමුණු සාක්ෂාත් කරගන්න අපේ software එක කොච්චර උදව් වෙයිද කියලා අපි අධ්‍යයනය කරන එක. තමයි කියන්නේ organizational feasibility කියලා. හරි. ඒතර අපි system එකක් හදලා වැඩක් නැහැ. ඒ system එක ඒ කම්පැනි එකේ අරමුණු වලට යන්න උදව් වෙන්නේ නැත්තම්. හරි. දැන් අපි කිව්වොත් ඉස්කෝලයක් කියලා ගත්තොත් එහෙනම් ඉස්කෝලේදී ඉගෙන ගන්නනේ. හරි ඒ වගේ තැනකට අපි මේ ගේමින් සිස්ටම් එකක් හදලා දෙනවා. හරි. ඒතර වෙනම ඉස්කෝලේ මේ PlayStation එකක් තියෙන කාමරයක් තියෙනවා. නැත්නම් අපි හිතමු ගේමින් සිස්ටම් එකක් තියෙන කාමරයක් තියෙනවා කියලා. ඒකෝර දැන් ළමයි වැඩි හරියක් කරන්නේ ඒතර ඒකේ ගැවසෙන එකනේ. හරි ඒතර ඒක මේ ඉස්කෝලේ අරමුණ ඇවිල්ලා විභාග පාස් කිරීම නේද? දැන් ගොඩක් වෙලාවට ඇත්තටම ඉස්කෝලේ අරමුණ වෙලා තියෙන්නේ ළමයි විභාගයෙන් සමත් කරවීම. හරි. ඒතර ඒක හොඳින් නෝ නරකින් සමත් කරවීම. හරි ඒකනේ ළමයි මේ දවස් පන්ති දාලා දැන් මේ දවස්වල නැහැ ඇත්තටම. හරි මේ කලින් දවස්වල එච්චර මහන්සි වෙන ළමයිව වැඩිම ප්‍රමාණයක් යුනිවර්සිටි යවන්න නැත්නම් විභාගය පාස් කරලා අපි වැඩිම ප්‍රමාණයක් යවුවේ අපි කියලා කියන එක නැත්තරම. දැන් තියෙන පාසල් පද්ධතියේ තියෙන තරඟකාරීත්වයට හේතුවනේ ළමයි ඉස්කෝලේට දාගන්න තියෙන තරඟකාරීත්වයට හේතුව ඒක. එතකොට
ඉස්කෝලේ අරමුණ තමයි යන්නේ ඒක. ඒ අරමුණට අපි අර PlayStation එකක් දැම්මොත් එහෙම ඒක ගැලපෙන්නේ නැහනේ. හරි. නැත්තම් ගේම් ගහන්න වෙනම රූම් එකක් හදලා වෙනම එකක් හදලා දෙනවා ඉස්කෝලේ. ඒක ගැලපෙන්නේ නැහැ ආයතනයේට. ඒතර ආයතනයේ අරමුණු සාක්ෂාත් කරගන්න අපි මේ හදන සිස්ටම් එකෙන් තේරුමක් නැත්තම් ඒ ප්‍රොජෙක්ට් එක කරලා වැඩක් නැහැ කියලා අපිට මේ තීරණය කරන්න පුළුවන්. ඒකට අපි කියනවා organizational feasibility කියලා. හරිද? ඒතර අපි හදන මොකක් හරි සිස්ටම් එකකින් ආයතනයේ තවදුරටත් අකාර්යක්ෂම වෙනවා නම් ඒකේ efficiency එක අඩු වෙනවා නම් අපි හදන සිස්ටම් එකෙන් එහෙනම් අපි ඒක හදලා වැඩක් නැහැ කියලා අපිට ඒක නොහදා ඉන්න පුළුවන්. හරි. ඒතර ඒක චෙක් කරලා බලන්න තමයි organizational feasibility කියලා කියන්නේ. මේ කියවලා බැලුවොත් this determines the extent to which the proposed system supports the objectives of the organization strategy. හරි. ඒතර මේක බලනවා මේ organization එකේ strategy එකට මේක කොච්චර දුරට ගැලපෙනවද කියන එක. මෙය මගින් තීරණය කරනු ලබන්නේ සංවිධානයේ උපාය මාර්ගික අරමුණු සඳහා යෝජිත පද්ධති උපකාර වේද යන්නයි. මෙහිදී පද්ධතිය සමස්ත සංවිධානයේ උපකල්පයක් ලෙස සැලකේ. මේක නම් ලියන්න ඕනේ මේක අමතක කරන්න. හරි. මෙමගින් තීරණය කරනු ලබන්නේ සංවිධානයේ උපාය මාර්ගික අරමුණු සඳහා යෝජිත පද්ධති උපකාරී වේද යන්නයි. අන්න එච්චරක් තිබ්බනම් ඇති. ඒ කියන්නේ සංවිධානයේ අරමුණු තියෙනවානේ. අන්න ඒ අරමුණු සාක්ෂාත් කරගන්න අපේ පද්ධතිය උපකාරයක් වෙනවා. ඒක අපි කියොත් සංවිධානයේ අරමුණක් තමයි ඒගොල්ලන් කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගන්න එක. එහෙනම් මේ සිස්ටම් එකේ කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා නම් අවුලක් නැහැ. කාර්යක්ෂමතාව තවත් පහළ බහිනවා නම් මේ සිස්ටම් එකේ දානකේ තේරුමක් නැහැ කියලා දැනගන්න. හරි? එතකොට ඒක තමයි organizational feasibility කියලා කියන්නේ. හරි? ඉතින් මීට අමතරව දැන් අපි ප්‍රොඩක්ට් එකක් වගේ හදනවා නම් මේකට ඔයගොල්ලෝ ලියා ගන්න අහ ගන්න ගමන් ලියා ගන්න. හරි? එක වාක්‍යයක් තියෙන්නේ. organizational feasibility එකට. එතකොට අපි මොකක් හරි දැන් ප්‍රොඩක්ට් එකක් හදනවා කියමු. දැන් අපි මේ කියපු ඔක්කොම ටික කිව්වේ මොකක් හරි කම්පැනි වල software එකක් හදලා දෙනවා කියලා හිතලා තමයි අපි කිව්වේ. දැන් එහෙම නෙවෙයි. අපි හිතමු මම තීරණය කරනවා මම antivirus software එකක් හදනවා. එහෙම නැත්නම් මම තීරණය කරනවා මම ගේම් එකක් හදනවා. හරි? මොකක් හරි ගේම් එකක් හදනවා. එහෙම නැත්නම් මම තීරණය කරනවා මම Zoom වගේ මොකක් හරි මේ වීඩියෝ කොන්ෆරන්සින් ඇප් එකක් හදනවා. හරි? ඇප් එකක් හදනවා කියලා කියමු. එතකොට මේක ගත්තොත් ප්‍රොඩක්ට් එකක්. මේක ආයතනයකට නෙවෙයි හදන්නේ. හරි? ඇන්ටිවයිරස් software එකක් හදන්නේ ඒක ගෙදරකට වෙන්න පුළුවන් ආයතනයකට වෙන්න පුළුවන්. මොකක් හරි ඒ කම්පියුටර්ස් වලට එන වෛරස් වලින් ඒ කම්පියුටර් එක ආරක්ෂා කරගන්න. හරි මේක ප්‍රොඩක්ට් එකක්. ඒතර මම මේ වගේ ප්‍රොඩක්ට් එකක් කරනකොට ඕගනයිසේෂන් ෆීසිබිලිටි එකක් බලලා වැඩක් නැහැ නේ මට. ආයතනික ශක්තිතාවක් කියලා එකක් නැහැ. හරි එතකොට අපි හිතනවානේ යූසර් මොකද්ද එක්ස්පෙක්ට් කරන්නේ වෛරස් කාර්ඩ් එකෙන්. අන්න ඒ වගේ වෙලාවට අපි මාකට් ෆීසිබිලිටි එකක් කරලා දානවා. හරි. දැන් මේක සිලබස් එකේ නැහැ. වෙළඳපොළ ශක්තිතාව කියලා අපි කියනවා. හරි වෙළඳපොළ ශක්තිතාව කියලා කියන්නේ දැන් අපි ගේම් එකක් හදනවා නම් අපි බලන්න ඕනේ දැන් කාලේ යන ට්‍රෙන්ඩ් එක මොකද්ද? මම මෙහෙම ගේම් එකක් හැදුවොත් මිනිස්සු මේක ඉන්ස්ටෝල් කරයිද? හරි දැනට යන මාකට් එකේ ට්‍රෙන්ඩ්ස් කොහොමද යන්නේ? දැන් වෛරස් කාඩ් එක ගන්න දැන් මිනිස්සු වැඩිපුරම යූස් කරන වෛරස් කාඩ් මොනවාද? ඒ වගේ ඇයි යූස් කරන්න හේතුව? දැන් කට්ටිය මොකක් හරි වෛරස් කාඩ් එකක් දැන් බහගෙන යනවා නම් ඇයි ඒක පහළට යන්න හේතුව? RAM එක වැඩිපුර යූස් කරන එක මිනිස්සු වෛරස් කාඩ් දාගන්න අකමැති වෙන හේතුවක් වෙන්න පුළුවන්. එහෙනම් අපි හදන එකේ අපි RAM එක අඩුවෙන් යූස් වෙන්න අර විදිහටම ඉෆෙක්ටිව් වෙන එකක් හදන්න ඕනේ. ගේම් එකක් හදනවා නම් දැන් මේ දවස්වල වැඩිම තියෙන අර මේ open world games හරි. එහෙනම් අපිත් එහෙම එකක් හදන්න ඕනේ මේ ෆීචර්ස් ටික තියෙනවනේ මාකට් එකේ දැනට යන ට්‍රෙන්ඩ් එකත් එක්ක අපි බලන්න ඕනේ. හරි. ඒතර ඒකට කියනවා මාකට් ෆීසිබිලිටි කියලා. හරිද? ඒතර මාකට් ෆීසිබිලිටි කියන එක අපේ සිලබස් එකේ නෑ. හැබැයි ඒක වෙළඳපොළ ශක්තියතාව සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් හදනකොට අපි ඒක බලන්න ඕනේ. හරි. ඒ වගේ අපි හදන දේ සහ අපේ software එක මත අපි තව බලන්න ඕනේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉතින් අපේ සිලබස් එකේ තියෙන ওই හතර විතරයි. දැන් අපි ඉගෙන ගත්ත හතර මොනවාද? ටෙක්නිකල් ෆීසිබිලිටි තාක්ෂණික ශක්තියතාව කෙටියෙන් කිව්වොත් හાર્ඩ්වෙයාර් තියනවාද නොලෙජ් එක තියනවාද කියන එක. ඉකොනොමිකල් ෆීසිබිලිටි කියන්නේ මේක කරලා වැඩක් තියනවාද සල්ලි හම්බ වෙනවද කියන එක. ඔපරේෂනල් ෆීසිබිලිටි කියන්නේ මේක කරොත් මේක යූසර්ස්ලා ඉඳීද යූස් කරන කට්ටිය ඉඳීද කියන එක චෙක් කරන එක. සහ ඕගනයිසේෂන් ෆීසිබිලිටි කියන්නේ මේක අපි හදලා දුන්නාට පස්සේ මොකක් හරි ආයතනයකට ඒ ආයතනයේ ඒ අරමුණු සාක්ෂාත් කරගන්න. ඒ ආයතනයේ තියෙන ඔබ්ජෙක්ටිව්ස් ටික අචීව් කරන්න මේ සිස්ටම් එක උදව් කරයිද කියන එක බලන එක තමයි මේ ටිකේදී කතා කරන්නේ. හරි. ඉතින් feasibility study එකකින් එළියට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ මොකක් හරි වෙනම පොතක් වගේ හදලා දෙනවා. මේක තමයි මේ ප්‍රොජෙක්ට් එකේ ශක්තියතාව අධ්‍යයනය කළ ප්‍රොජෙක්ට් මැනේජර් ඩිරෙක්ටර්ට හරි දෙනවා. ඒතර ඒ ප්‍රොජෙක්ට් මැනේජර් එක බලලා හරි ඒක අප්‍රූව් කරොත් තමයි ප්‍රොජෙක්ට් එක එතනින් එහාට යන්නේ. එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එක එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක කරන්න නැතුව අතහැරලා දානවා. නිකන් කරලා තේරුමක් නැහැ අන්තිමට ආදායමක් ඉන්නෙත් නැහැ නේ යූස් කරන්නෙත් නැත්නම් අපිට ඕනි කරන නොලෙජ් එකයි කට්ටියයි නැත්නම්
ඉතින් කට්ටිය නැත්නම් හය කරන්න හරි පුළුවන් ඒත් වැඩි කාලයක් ඕනේ. හරි. ශක්්‍යතා අධ්‍යයනයේ බලලා තමයි තීරණය කරන්න අපිට අලුතෙන් රිසෝසස් ගන්න ඕන නම් ඒ මොනවද? එහෙම නැත්නම් මේක කරනවද කරන්න නැතුව ඉන්නවද කියලා තීරණය කරන්න මේ feasibility study project එක දිහා බලලා. හරි. ඒකයි මෙතන දැන් මේක ඔය ලියන්න ඕනේ නැහැ නිකන් කියවුවොත් මොකක්ද තියෙන්නේ? The result of the feasibility study. The result of the feasibility study is a formal document, a report detailing the nature and scope of the proposed solution. Once the feasibility study is done, the project is approved or disapproved according to the results of the study. If the project seems feasible and desirable, then the project is finally approved. Otherwise, no further work is carried out. ඒ කියන්නේ මේක නිකන් කරලා වැඩක් නැහැ වගේ නා වැඩ කටයුතු ඉදිරියට සිදු නොකරේ. ඒකට ඇත්තටම මේක feasibility study නෙවෙයි. අර preliminary investigation කියලාම ෆයිල් එක දුන්නා නම් ඒකේ feasibility study එකක් තියෙනවා. ඒකට හරි preliminary investigation එකයි feasibility study එකයි දෙකම එකට දාලා project එකක් විදිහට හදලා project manager පුළුවන් ආයතනයේ අයිතිකාරයට දෙන්න. ඒතර එයා තීරණය කරනවා මේක අපි කරනවද නැද්ද කියන එක. මේ project එක ඉස්සරහට යනවද නැද්ද කියන එක. හරි. එහෙනම් feasibility study එතනින් ඉවරයි. ඒතර මේක 2018 LL paper එකේ ප්‍රශ්නයක් ඒකෙන් තිබ්බ එකක්. ඕගොල්ලෝ මේකට උත්තරේ දාන්න බෑ. හරි. Zoom chat එකට answer එක දාන්න. 2018 30 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා තමයි අහන්නේ. හැමෝම ආන්සර් එක Zoom chat එකට දාන්න. හරි. ඔයගොල්ලන්ට හිතන උත්තරේ දාන්න. මම හිතන්නේ මම question book එකක් දීලා ඇත්තේ systems වලට group එකේ දාලා ඉතින් print out එකක් දාගන්න කියලා කිව්වා නේද? අන්න ඒකෙනුත් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඒකේ මාක් කරගන්න මේ ප්‍රශ්නේ කරා කියලා. හරි නැත්නම් පස්සේ ආයේ කරපු නැති ප්‍රශ්න ටික කරන් යනකොට ආයෙත් කරන්න පුළුවන් මේක. මාක් කරගත්තේ නැත්නම්. නිසා ඒක මාක් කරලා තියන්න question book එකේ. මාකට් ෆීසිබිලිටි කියන නෝට් එකක් ඕනේ නැහැ මොකද ඒක සිලබස් එකේ නැහැ. හරිද? මාකට් ෆීසිබිලිටි කියන නෝට් එකක් දෙන්න ඕනි නැහැ මොකද ඒක සිලබස් එකේ නැහැ. මම කිව්වේ මාකට් ෆීසිබිලිටි කියලා. දැන් ප්‍රොඩක්ට් එකක් හදන්න කලින් බලන්න ඕනේ මාකට් එකේ මේකට ඉල්ලුමක් තියෙනවද කියලා. හරි? අන්න ඒකට තමයි මාකට් ෆීසිබිලිටි කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ දවස්වල දැන් අපි ලොකු ටීවී එකක් හදනවා කියමු අර ඉස්සර තිබ්බා වගේ. හරි. ඒතකොට එහෙම ටීවී එකක් දැන් හැදුවට කවුරුත් ගන්න නැහැ. හරිද? ඒක දැන් අපි හදන්න ඕනේ දැන් තියෙන ඒවාට වඩා පුළුවන් තරම් ස්ලිම් ටීවී එකක්. එහෙම හැදුවොත් තමයි කට්ටියගේ ඉල්ලුම තියෙන්නේ. හරි. අන්න ඒක මාකට් එකේ කට්ටියගේ ඉල්ලුම තියෙනවද කියලා බලන එක මාකට් ෆීසිබිලිටි කියලා කියන්නේ. ඒක සිලබස් එකේ නැහැ. හරි. හැබැයි මේකට උත්තරේ එන්නේ ඒක. හරිද? 30ට උත්තරේ වෙන්නේ දෙක මාකට් ෆීසිබිලිටි තමයි.
හරි 30 වෙනි ප්‍රශ්නේ මෙහෙමනේ අහන්නේ. Which of the following feasibility types in generally not carried out during the development of a system to be used only in house? ඒ කියන්නේ අපි මේ in house කියලා කියන්නේ යම්කිසි ආයතනයක අභ්‍යන්තරයේ යම් ආයතනයක් තුල පමණක් භාවිතයට ගැනීම නියමිත තොරතුරු පද්ධතියක් සංවර්ධනයේදී පහත කවර ශක්්‍යතා ප්‍රරූපය අධ්‍යයනය කිරීම සාමාන්‍ය සිදු නොවේද? දැන් ඒතර අපි දන්නවනේ අපි සිලබස් එකේදී අපි ඉගෙන ගන්න මොකක් හරි ආයතනයක් නැත්නම් කම්පැනි තව ඕගනයිසේෂන් එකකට. තව කම්පැනි එකකට පද්ධතියක් හදද්දී බලන්න ඕන ශක්්‍යතා ටික අපි ඉගෙන ගත්තේ. ඒතර මෙතනින් අහන්නේ එහෙම කම්පැනි එකකට හදනව නෙවෙයි අපි මාකට් එකකට නැත්නම් ජෙනරලි ගේම් එකක් ඇප් එකක් වයිරස් කාඩ් එකක් වගේ මං කිව්වේ. ඒ වගේ එකක් හදනවා නම් අපි මේ කරන්න ඕන එක තමයි මාකට් ෆීසිබිලිටි කියලා මම කිව්වේ. හරි? එතකොට මේ in house app එකක් develop කරනකොට ඒ කියන්නේ අභ්‍යන්තරයේ විතරක් නිර්මාණය කරන app එකක් develop කරනකොට market feasibility කියලා එකක් සිදු වෙන්නේ නැහැ. හරි සිදු වෙන ටික අපි ඉගෙන ගත්තනේ. ඒ ටික අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒතර අපි දන්නවා economic feasibility ආර්ථික ශක්‍යතාවය කරනවා. හරි? market මේක තමයි වෙන්නේ නැත්තේ. මෙහිම ශක්‍යතාවය කරන in house කරන එක. හරි? සංවිධාන මේ organizational feasibility එක කරනවා. තාක්ෂණික ශක්‍යතාවත් කරනවා. හැබැයි වෙළඳපොළ ශක්‍යතාව කියලා අපේ සිලබස් එකෙත් නැහැ. එහෙනම් මේක in house හදන එකකට භාවිතා කරන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දැන් අර හතර අඩුම තරම සිලබස් එක දැකලා තියෙනවා. මේක දැකලා නැහැනේ. ඒක උත්තර වෙන්නේ ඒක. එහෙනම් මේක තමයි සිදු නොකරන්නේ කියලා ඔයගොල්ලන්ට උත්තරය දෙන්න පුළුවන්. හරි? ඔය වගේ මේ feasibility ඒවා ගැන තැන් තැන් වල ප්‍රශ්න තියෙන පුළුවන්. ඒවා පස්සේ කරමු. හරි? දැනට මම මේ එක ප්‍රශ්නයක් දැම්මේ ඔය වගේ MCQ වල තව ප්‍රශ්න තියෙනවා feasibility වලින්. ඒක කරන්න පුළුවන් වෙනවා. බේසික් අයිඩියා එක තමයි තියෙන්නේ. දැන් ආර්ථික වශයෙන් බලන එක නම් ආර්ථික ශක්්‍යතාව. ඒ ආයතනයේ අරමුණු සාක්ෂාත් කරගන්න උදව් වෙනවද කියලා බලන එක organizational feasibility. කට්ටිය use කරයිද කියලා බලන එක operational feasibility. හරි. තාක්ෂණික ශක්්‍යතාවය කියලා කියන්නේ ඒකට අපිට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම උපාංග තියෙනවද කියලා බලන එක. හරි. එහෙනම් අපි SSADM එකේ ඊළඟ පාර්ට් එකට යනවා. දැන් SSADM වල අපි බලපු දෙකේ මොනවද අපිට තිබුණේ? ඉස්සලාම තිබ්බ feasibility study කියන එක. ශක්්‍යතා අධ්‍යයනය. ඒකට දැන් අපි යන ශක්්‍යතා අධ්‍යයනය කොටස ඉවරයි. හරි. දැන් අපි යන්නේ requirement analysis කියන පාර්ට් එක. හරිද? ඒ කියන්නේ අවශ්‍යතා විශ්ලේෂණය කියන කොටසට තමයි දැන් අපි යන්න හදන්නේ. හරි? අවශ්‍යතා විශ්ලේෂණයයි ඒත් එක්කම මේ අවශ්‍යතා requirement specification එකත් මම මේකත් එක්කම කරනවා. ඒතර මේ දෙකම ඉවර වෙනවා. මෙතනින් එහාට තමයි DFD තියෙන්නේ. හරි? ඒතර DFD ටික තමයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ. හැබැයි මට හිතුණොත් මම DFD ටික skip කරලා අපි අර testing deployment එකත් ඉවර කරලා theory ඔක්කොම ඉවර කරලා DFD වලට එනවා. මොකද ඒකනේ papers වල තියෙන්නේ. ඒතර ඒක සම්පූර්ණයෙන් ඉවර කරාම ප්‍රශ්න ඔක්කොම ටික කරන් යන්න පුළුවන්. අපිට කොටස් අතාරින්න නැතුව testing deployment වලින් තියෙන කොටස් ටිකත් එක්කම කරන් යන්න පුළුවන්. හරි? ඒ නිසා මම හිතනොත් ලබන සතියේ මේ DFD පටන් ගන්න නැතුව testing deployment සාර මේ commercially off the shelf packages කියලා තියෙන්නේ. අන්න ඒ ටික COTS packages කියලා අන්න ඒ ටික ඔක්කොම ඉවර කරලා DFD වලට ඊළඟ සතියේ නම් ඒක DFD අතනම දවස් 3ක් කරොත් ඉවරයි. හරි? ඒ කියන්නේ තව මාසයක් කරාම කොහොමද systems පාඩම ඉවර වෙනවා. හරිද? ඒත් අපිට IoT වලට යන්න පුළුවන්. ස්කෝලත් පටන් ගනීද නැද්ද කියන්නේ දන්නේ නැහැ. දැන් යන ස්ට්‍රයික් එකත් එක්ක කොහොමද දන්නේ නැහැ තත්ත්වේ. ඒ යන විදියට ගියොත් නම් මම හිතන්නේ නොවැම්බර් වල A level තියන්න පුළුවන් වෙයි කියලා ඊට වඩා කල් යයි කියලා තමයි මට හිතෙන්නේ. සාම දැන් ඩෙල්ටා වේරියන්ට් එකේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත් එක්ක නේද කොහොම වෙයිද දන්නේ නැහැ බලමු. හරි ඒ කොහොම ගත්තත් අපිට නොවැම්බර් වෙනකන් තිබ්බත් හොඳටම කල් ඇති මේ ටිකත් ඉවර කරලා තව පේපර්ස් ටික උත් කරන්න අන්තිමට ටාගට් පේපර්ස් ටික උත් ඩිස්කස් කරන්න. හරි. එහෙනම් අපි යන් ඒ ඊටු ටිකට අවශ්‍යතා විශ්ලේෂණය. දැන් අවශ්‍යතා විශ්ලේෂණය කියලා කියන්නේ දැන් අපි preliminary investigation එකේදී මේ මොන හරි අවශ්‍යතා ටිකක් ගැන ඒ පුද්ගලයා කියන්න ඕනේ. ඒකට අපිට මේක ඉන්වෙස්ටිගේට් කරලා feasibility study එකක් කරලා බලන්න පුළුවන්. හරි. ඒක කියන විදිහට ඒතර අන්නේ අවශ්‍යතා එකින් එක අපි විශ්ලේෂණය කරලා බලනවා. මේ එහෙම නැත්නම් ඒ අදාළ කම්පැනි එකට ගිහිල්ලා ඒ ආයතනයෙන් හරියටම අහගන්න මේ software එකකින් මොනවද වෙන්න ඕනේ කියලා වැඩි දුරටත් හොයාගන්න. හරි. ඒකට අපි කියන අවශ්‍යතා විශ්ලේෂණය කියලා. හරිද? ඒ කියන්නේ මේ සිස්ටම් එකකින් හරියටම වෙන්න ඕනේ දේ අධ්‍යයනය කරලා බලන එක. හරි. අතට මේක අපි කියලා බැලුවොත් requirement analysis is the process of studying and analyzing the user needs to arrive at a definition of a problem domain and system requirements. ඒතර user needs කියලා කියන්නේ පරිශීලක අවශ්‍යතා හොඳට අධ්‍යයනය කරන එක studying and analyzing. හරි. ඒකට තමයි අවශ්‍යතා විශ්ලේෂණය කියලා කියන්නේ. The main objective of requirement analysis is to discover the boundaries of the new system and පද්ධතියේ සීමාවන් හඳුනා ගැනීමට. ඒ කියන්නේ මේ පද්ධතිය කොච්චරක් දුරට මෙහෙම වෙන්න ඕනද මෙහෙම වෙන්න ඕනද කියන්නේ අපි
දැනගන්න බෑ මේ මොකද්ද වෙන්න ඕන කොතනින්ද නවතින්න ඕන කියලා. හරි. අනේ සීමාවන් හඳුනා ගැනීමටත් ගැටලුව හොඳින් හඳුනා ගන්නත් මේ අවශ්‍යතාව විශ්ලේෂණය කියන එක වැදගත් වෙනවා. හරි. Requirement analysis helps to detect and resolve conflicts between user requirements. ඒක පරිශීලක අවශ්‍යතාවන්ගේ තියෙන ගැටලු වෙන්නත් පුළුවන් දැන්. සමහරවිට එකම සිස්ටම් එක දැන් අපි ආයතනයකට හදන එක අපි මේ ફોකස් කරන්නේ. එකම සිස්ටම් එක ආයතනයේ මැනේජර්ට එක විදිහකට දේ වෙන්න ඕනේ ආයතනයේ වැඩ කරන කටියට තව විදිහකට වෙන්න ඕනේ. හරි. ඒත් අපි සලකා බලන්න දැන් මෙතන ගැටණයක් තියෙනවා. මැනේජර් කියන්නේ මෙහෙම වුණොත් හොඳයි කියලා සිස්ටම් එකේ එතන වැඩ කරන කට්ටිය කියන්නේ මෙහෙම වුණොත් හොඳයි. ඒතර මේ ගැටණ අඳුරගෙන ප්‍රොජෙක්ට් මැනේජර් ගිහලා ඒ ආයතනයේ කට්ටියත් එක්ක කතා කරලා එහෙනම් මේකට කන්ක්ලූෂන් එකට එක්ක මැද අවස්ථාවක් නැත්නම් ඒ දෙගොල්ලෝගෙන් එක කට්ටියක් කැමති විදිහකට කරන්න අනෙක් කට්ටියත් එක්ක සාකච්ඡා කරලා තීරණය කරගන්න ඕනේ. එහෙම කරේ නැත්නම් අර ඕගනයිසේෂන් මෙහෙයුම් ශක්‍යතාව ඔපරේෂනල් ෆිසිබිලිටි එක වෙන්නේ නැහැ. ඒක සේවකයෝ ටික යූස් කරන්න නැති වෙන්න පුළුවන්. ආයතනයේ බොස්ට ඕන විදිහට විතරක් හැදුවොත්. හරි. නැත්නම් සේවකයන්ට ඕන විදිහට කරොත් බොස්ට ඒක අල්ලන්න නැති වෙන්න පුළුවන්. හරි. ඒකවල අපි මේ දෙකොල්ලත් එක්ක සමතයකටපත් වෙලා අර ඒ යූසර්ස්ටත් අතර තියෙන කන්ෆ්ලික්ට්ස් ගැටලු මේ විසඳ ගන්න මේ අවශ්‍යතාව විශ්ලේෂණය යොදා ගන්න පුළුවන්. අවශ්‍යතාව විශ්ලේෂණය යන ගැටලු වසම සහ මේ වසම කියන්නේ මේ ඩොමේන් එක. හරි ප්‍රොබ්ලම් ඩොමේන් එක. මොකද්ද මේක ප්‍රශ්නේ වර්ගය සහ ඒ ප්‍රශ්නේ ගැන අධ්‍යයනය කිරීම. සහ පද්ධති අවශ්‍යතාව පිළිබඳ නිර්වචනයක එළඹීමට පරිශීලකයන්ගේ අවශ්‍යතා අධ්‍යයනය හා විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලියයි. අවශ්‍යතා විශ්ලේෂණයේ මූලික අරමුණ වන්නේ නව පද්ධතියේ මායිම් සොයා ගැනීම සහ නව ගැටලුවේ වසම තුල පද්ධතිය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන සොයා බැලීමයි. පරිශීලක අවශ්‍යතාවන් අතර ගැටුම් හඳුනා ගැනීම සහ විසඳීම සඳහා අවශ්‍යතා විශ්ලේෂණය උපකාරී වේ. හරි. ඒතර අර ඒකේ ඉන්න පරිශීලකයන්ගේ ගැටුම් හඳුනා ගැනීමටත් ඒවා විසඳා ගැනීමටත් මේ අවශ්‍යතා විශ්ලේෂණය උපකාරී වෙනවා. අවශ්‍යතා විශ්ලේෂණය මොකක්ද කියලා නම් අහන්නේ ඔයගොල්ලන්ගෙන් සාමාන්‍යයෙන්. අවශ්‍යතා විශ්ලේෂණයේ තියෙන වර්ග කිහිපයක්. හරි. ඒ කියන්නේ අවශ්‍යතා විශ්ලේෂණය කළා අවශ්‍යතා ස්පෙસિෆයි කරනකොට ඒ කියන්නේ අවශ්‍යතා ලියනකොට අපි ලියන වර්ග තියෙනවා කාර්යබද්ධ අවශ්‍යතා, කාර්යබද්ධ නොවන අවශ්‍යතා. ඒ කියන්නේ functional requirements, non functional requirements කියලා ඒ වගේන් තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න එන්නේ. හරි. එහෙම නැතුව අවශ්‍යතා විශ්ලේෂණය යන කුමක්ද කියලා සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. හරි. අහන්නත් පුළුවන්. බලමු. හරි. ප්‍රශ්න කරද්දී ඒ වගේ එක තැනක තියෙනවා. ඒකට එකකින් බලන්න පුළුවන් මොකද අවශ්‍යතා විශ්ලේෂණය කියන්නේ කියලා. මේකේ ඔයගොල්ලෝ සමරි එකක් දාගන්න එතන අවශ්‍යතා විශ්ලේෂණය කියලා ටියුට් එකේ තියෙන තැන. දැන් මෙතන තියෙන අවශ්‍යතා විශ්ලේෂණය කියලා අන්න එතෙන්ට දාගන්න. අවශ්‍යතා විශ්ලේෂණය කියන්නේ අර පද්ධතියේ වසම හඳුනා ගැනීම නැත්නම් ගැටලු පරිශීලකයන් අතර ගැටලු හඳුනාගෙන ඒවා සමතයකටපත් කිරීම නැත්නම් පද්ධතියෙන් ගිය යුත්තේ කුමක්දයි විශ්ලේෂණය කිරීම තමයි අවශ්‍යතා විශ්ලේෂණය කියලා කියන්නේ. හරියට මේක ලියලා ඉවරයි නේද? සමරි එකක් හරි. එහෙනම් අපි ඊළඟ එකට එනවා. ටියුට් එකේ තියෙන විදිහට ඊළඟ එක. කාර්යබද්ධ අවශ්‍යතා. හරි. ඔයගොල්ලෝ මේක ලියලා තියන්න දැන් පොඩි බ්‍රේක් එකක් ගමු. හරි 12:35 මේ 12:40ට අපි පටන් ගමු. ප්‍රොඩික් කරන්න. 12:40 වෙනකම් පොඩි බ්‍රේක් එකක් ගන්න. හරි. පොඩ්ඩක් ඇවිදලා එන්න. තීරි ගොඩක් නහගෙන හිටියේ. හරි. ඒ නිසා පොඩ්ඩක් ඇවිදලා එන්න. අපි 12:40ට මෙතන ඉඳන් එහා පැත්තට කතා කරමු. මේ ටික තමයි විභාගයට වැදගත් වෙන්නේ. හරි. මේ ටිකෙන් SSADM එකෙන් විභාගයට ගොඩක් වැදගත් වෙන කොටසක් තමයි මේ ඊළඟට ඉගෙන ගන්න යන ටික. හරි. ඒ නිසා ඒ ටික අපි හරියට ඔළුවට දාගමු. පොඩි බ්‍රේක් එකක් අරගෙන එන්න.
හරි අපි එන පටන් ගමු හරි. හරි මම කියන්නේ මේක තමයි විභාගයට වැඩිම ඕනේ වෙන්නේ කියලා අපිට. හරි වැඩිම කියන්නේ මේ ගොඩක් අවුරුද්දට ප්‍රශ්න එන එකක් තමයි මේක. හරි මේ කාර්යබද්ධ අවශ්‍යතා නැත්නම් ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් කියන පාර්ට් එක. දැන් ඔය අවශ්‍යතා විශ්ලේෂණය කරාම ඒ අවශ්‍යතා අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. කොටස් ඊට වඩා යන්න පුළුවන්. හැබැයි අපි සාමාන්‍ය කොටස් දෙකකට වෙන් කරනවා. හරි. පළවෙනිම එක තමයි ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් අනිත් එක නන් ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස්. නැත්නම් කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා තවත් වර්ගයකට වෙන් කරන්න පුළුවන්. මේ කාර්යබද්ධ අවශ්‍යතා කියලා කියන්නේ ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් එකම අපිට ඔළුවට එන කාර්යබද්ධයි. ඒ කියන්නේ මේ සිස්ටම් එකකින් වෙන්න ඕනේ වැඩේට සම්බන්ධ දේවල්. හරි සිස්ටම් එකකින් විය යුතු දේට සම්බන්ධ දේවල් තමයි කාර්යබද්ධ අවශ්‍යතා කියලා කියන්නේ. What system should do එහෙම නැත්නම් expected functions of the system. හරි මේකත් වෙනම එකක් විදිහට ගන්න ඕනේ. හරිද? What system should do එහෙම නැත්නම් expected functions of the system. ඒවට කියනවා functional requirements කියලා. නැත්නම් පද්ධතිය මගින් සිදුවිය යුතු කාර්යයන්. පද්ධතිය මගින් සිදුවෙන්න ඕනේ කාර්යය තමයි functional requirements category එකට එන්නේ. ඒක උදාහරණයක් විදිහට ගත්තොත් system should show the account balance to the user. දැන් අපි online banking app එකක් ගත්තොත් ඒකෙන් පරිශීලකයාට අඩුම තරමේ තමන්ගේ බැංකු ගිණුමේ තියෙන ශේෂය නැත්නම් බැලන්ස් එක කීයද කියලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මෙතන තියෙන්නේ. System should show the account balance to the user. හරි account balance එකවත් බලන්න පුළුවන් වෙනවා. ඊළඟ එක ATM should dispense the required amount by the customer. දැන් ATM system එකක් ගත්තොත් දැන් customer enter කරපු ගාණ එළියට දෙන්න පුළුවන් වෙනවා. ඒතර ඒක functional requirement එකක්. කාර්යබද්ධ අවශ්‍යතාවයක්. එහෙම වෙන්නේ නැහැ කියන්නේ ඒකෙන් ඉෂ්ට වෙන්න ඕන කාර්යය සිද්ධ වෙන්නේම නැහැ. හරි. ඒතර ඒ වගේ ඒවාට අපි කියනවා කාර්යබද්ධ අවශ්‍යතාව කියලා. හරි දැන් මේක කොහොමද සිංහල හරවලා දාගන්න මේ ATM යන්ත්‍රයක් මගින් මුදල් ඉවතට දීමට හැකි විය යුතුයි. හරි පරිශීලකයාට මුදල් ඉවතට දීමට හැකි විය යුතුයි. දැන් මේකේ තියෙන්නේ මේ පද්ධතිය මගින් ගිණුමේ ඇති ශේෂය පරිශීලකයාට පෙන්වීමට හැකි විය යුතුයි. ඒක හරි. ඒතර මේ තියෙන්නේ රික්වයර්මන්ට් එකක්. පද්ධතිය නිර්මාණය කරද්දී software engineer මේක දිහා බලන් තමයි ඒතර පද්ධතිය හදන්නේ. ඒතර එයා දන්නවා account balance එක පෙන්වන්න ඕනේ user. හරි මෙතනදී නම් සල්ලි එළියට එන්න ඕනේ. ඒකට මොකක් හරි අදාළ සිස්ටම් එකක් හදලා තියෙනවා. දැන් ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙනවනේ මෙච්චරයි කාර්යබද්ධ අවශ්‍යතාවයක් කියලා කිව්වම functional requirement එකක් කියලා කියන්නේ ඒ සිස්ටම් එකකින් වෙන්න ඕනේ දේ. හරිද? සිස්ටම් එකකින් විය යුතු දේවල්. හරි ඒවා අපි උදාහරණ වලින් කරද්දී ඔයගොල්ලෝ තේරෙන ප්‍රශ්න වලට යනවා. හරි. එහෙනම් මේ දෙක ලියලා ඉවරයි නේද? හරි. ඒකන ලියා ගන්න එක්සැම්පල් එකකට මේ දෙක ලියා ගන්න පුළුවන්. හතර ෆන්ක්ෂනල් රික්වයර්මන්ට්ස් කියලා කියන්නේ විය යුතු දේ. හරි. ඊට පස්සේ අපි එනවා non functional requirements. ඒ කියන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතා. හරි. ඒ කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා කියන්නේ අර විය යුතු දේ නෙවෙයි properties. ඒ කියන්නේ පද්ධතියේ ලක්ෂණ. හරි කෙනෙක්ට කියන්න පුළුවන් පද්ධතියේ පාට, size එක. හරි. අනිත් එක limitations of the system. ඒ කියන්නේ සීමාවන්. ඒ කියන්නේ ඒක කොච්චර වේගෙන් වැඩ කරන්න ඕනද? හරි. තප්පරෙන් වැඩේ වෙන්න ඕනේ කියන එක. ඒක සීමාවන්. ආරක්ෂාව මෙච්චර තියෙන්න ඕනේ. හරි මේක නිල් පාට වෙන්න ඕනේ. හරි. ඒවා විල පද්ධතිය properties. properties හෝ සීමාවන්. අන්න ඒවා ඒ කියන්නේ මේ පද්ධතියෙන් විය යුතු වැඩක් නෙවෙයිනේ. පද්ධතියෙන් වෙන්න ඕන දේ නෙවෙයි. ඒ වෙන්න ඕන දේ වෙන්න ඕනේ කොච්චර කාලයකද සීමාවන් හෝ පද්ධතියේ ලක්ෂණ. අන්න ඒවට අපි කියනවා කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. හරි මේකත් ලියලා තියාගන්න. පද්ධතියේ ලක්ෂණ හා සීමාවන්. හරි පද්ධති ලක්ෂණ හා සීමාවන් කිව්වම ඒකට මෙන්න මේ ටික එනවා. හරි මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ. හරි පද්ධති ලක්ෂණ හා සීමාවන් වලට එන දේවල්. availability. availability කියලා කියන්නේ දැන් මේක සිංහලෙන් දාලා නැහැ ඒවා ලියා ගන්න. හරි. availability කියලා ලියා ගන්න ටියුට් එකේ. availability කියලා කියන්නේ පද්ධතියේ දැන් අපි කිව්වොත් ATM machine එකක් කියලා. ATM machine එක 124ම available වෙන්න ඕන ඕනම කෙනෙක්ගෙන් සල්ලි ගන්න. ඒතර ඒ අදාළ ආයතනෙන් අපිට කියනවා අඩුම තරමේ දවසේ පැය 24න් 99% කාලයක්ම මේක වැඩ කරන පද්ධතියක් විදිහට තියෙනවා. හරි වැඩ කරන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ availability කියලා. නැත්නම් අපි ඒක සිංහලෙන් කියනවා මේ මට වචනේ ඔලුවට එන්නේ. හරිද? ඒ කියන්නේ පද්ධතිය ක්‍රියාත්මක අවස්ථාවේ පැවතීම කියන එක. හරි? නැත්නම් ඒක available වෙන්නේ නැත්නම් use කරන්න. හරිද? අන්න මේක ලියා ගන්න පුළුවන්. ඒතර availability කියලා කියන්නේ දැන් මේක මේ පද්ධතිය කාලයෙන් 99%ක්ම ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි කිව්වොත් ඒක
ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් කැටගරි එකට නෙවෙයි යන්නේ. හරි. ඒක non functional requirement. ඒක සිස්ටම් එකේ view to day නෙවෙයි. මේ සිස්ටම් එකේ පැවැත්ම සම්බන්ධයෙන් කියන දෙයක්. හරි. ඒක availability. හරි. ඒක යන්නේ non functional requirements කියන කැටගරි එකට. ඊළඟට අපි ආරක්ෂාව ගන්නවා. හරි. දැන් ආරක්ෂාව ගත්තොත් එහෙම දැන් අපි කියනවානේ ඔය online අපි PHP කරද්දි කිව්වනේ get method එක use කරන්න එපා ආරක්ෂාවට හරි නෑ post method එක use කරන්න online banking වලදී එහෙම නැත්නම් password එකක් යනවර කියලා නේද හරි ඒතර එතන මේ security එක කියන එක ආරක්ෂාවට post method එක use කරනවා කියන්නේ පද්ධතිය view to day සම්බන්ධ නෙවෙයි දැන් පද්ධතියෙන් වෙන්න ඕන දේ වෙනවනේ get method එක use කරලා post method එක use කරලා හැබැයි post method එක use කරන්න කියන්නේ ආරක්ෂාව සම්බන්ධයි එහෙනම් මේ post method එක use කරන්න කියන්නේ කාර්යබද්ධ නොවන අවස්ථාව හරිද කාර්යබද්ධ අවස්ථාවක් නෙවෙයි export කරන්න ඕනේ coding එකේ දාන්න ඕනේ තමයි හැබැයි ඒක අපි කරන කාර්යයට අදාළ දෙයක් නෙවෙයි. හරි? get method එක දාලා තිබ්බොත් වැඩේ වෙනවා. තේරුණාද? ඒ කියන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාව. non functional requirements තමයි ආරක්ෂා නැත්නම් security එක. ඒතර කෙනෙක් කිව්වොත් අපේ encrypt කරනකොට මේකට අපි 1 to 8 bit encryption එකක් දෙන්නේ. හරි? ඒ 3 bit encryption එකක් දුන්නත් 1 to 8 bit encryption එකක් දුන්නත් 256 bit encryption එකක් දුන්නත් ඒ ආරක්ෂාවේ තියෙන සීමාවන් අපි කියන්නේ. මෙච්චර වැඩි වෙනවා කියන්නේ. හරි. ඒතර ඒවා කාර්යබද්ධ නොවන අවශ්‍යතාව. හරි security පැත්තෙන්. හරිද? ඊට පස්සේ දැන් උතනදී security පැත්තෙන් ගත්ත කියන්නේ user account එකට username password එකක් දාලා log වෙන්න පුළුවන් වෙන්න ඕන කියන එක. ඒක කාර්යබද්ධයි. හරි ඒක functional. මේකත් ආරක්ෂාවට තමයි අපි කරන්නේ username password දාන්න. හරි හැබැයි එහෙම නැත්නම් මේකට log වෙන්න බෑ system එකට. ඒක තියෙන්න ඕන දෙයක් system එකේ. ඒක functional requirement එකක්. හරි. ඒක functional. එතන security කියවම ඒකෙත් සීමාවන් එක්ක අර bits encryption එක කොහොම යනවා නම් සීමාවන් එක්ක ඒක අපිට ආරක්ෂාව සම්බන්ධ දෙයක් නම් ඒක සාමාන්‍ය අපි කියන පද්ධතිය මේ ගන්නතරක් ආවත් මුකුත් වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඒ වගේ requirement එකක් මේ non functional පද්ධතිය විදිහට දෙයක් නෙවෙයි නේද? ඒක non functional requirement එකක්. ඊළඟ time limits. හරි time limits කියලා කිව්වම තමයි මම කිව්වේ දැන් ATM machine එකේ නම් තප්පරයක් ඇතුළත සල්ලි එළියට එන්නේ. හරි. ඒ වගේ එකක්. නැත්නම් මේ පද්ධතියෙන් අපි කිව්වොත් පින් නම්බර් එක එන්ටර් කරද්දී අර වැරදි නම්බර් එක එන්ටර් කරන්න දෙන්නේ පස්සරයි. ඒක සීමාවක් 5යි කියන එක. ඒක එක සැරයක් වෙන්න පුළුවන්, දෙසරයක් වෙන්න පුළුවන්, තුන් සැරයක් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ සීමාවන්. හරි. නැත්නම් limitations අපි non functional requirements category එකට තමයි දාන්නේ. හරිද? ඒක දැන් මොනවද කියුවේ availability, security, සීමාවන්. හරි. ඊළඟ user friendliness කියන එක. මේ user උඩ තියෙන friendliness පහල තියෙන. හරි. ඒ කියන්නේ පරිශීලකයාට මේකේ මේ තියෙන පහසුව. හරි පරිශීලකයාට මේක භාවිතා කරන්න කොච්චර පහසුද කියන එක. user friendliness කියන එකත් අපි බලන app එක. හැබැයි දැන් user friendly වුණත් නැති වුණත් වැඩේ හරියට වෙනව වෙන්න පුළුවන්. සමහර app වලින්. හැබැයි පරිශීලකයා දැන් අද වෙද්දී recommend කරන්නේ නැත්නම් අපි ඇත්තටම app එකක් use කරනවා use කරන්නේ ඒ app එක භාවිතය අපිට තියෙන පහසුවත් එක්කනේ. ඒක user friendly නම් අපි ඒක use කරන වැඩි. user friendly නොවුනත් ඒ වැඩේ ඊට වඩා හොඳට වෙන programs තියෙන්න පුළුවන්. ඒ වුණත් අපි user friendly නොවුනත් අර හොඳට වැඩේ කරන program එක අපි use කරනවානේ. හරිද මේ ඒක user friendliness කියන එක යන්නේ non functional requirement category එක. ඒ කියන්නේ පරිශීලකයාට තියෙන සුහද බව කියන එක. හරි? අන්න ඒ කියන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතා category එක. ඒකටමයි තියෙන UI UX හරි user interface එකයි user experience එක. අතරම user experience එක තමයි user friendliness කියලා කියන්නේ. හරි? user friendliness කියන එකක් ඕනේ UX කියලා දැම්මත් ඇති. UI කියලා කියන්නේ user interface එක. ඒ කියන්නේ පරිශීලක අතුරු මුහුණත උඩ use කරන්න හිතන ආසීතන විදිහට තියෙනවා. හරි? user interface එක අපිට භාවිත කරන්න ආසීතන විදිහට තියෙන්නේ. UX කියලා කියන්නේ user experience එක. ඒ app එක use කරද්දී පරිශීලකයාට දැනෙන දේ මේක use කරනකොට ලේසින් තව එකක් use කරනකොට හිතනොත් එහෙම ඒ app එක use කරන්නේ නැහැ නේද? user experience එක හොඳ එකක් වෙන්න ඕනේ අපි app එකක් හදනකොට. පරිශීලකයාට ලේසින් දේවල් පේන්න ඕනේ. දැන් මේක post කරන විදිහ හොයාගන්න බැහැ නම් game එකක් ගහනකොට ඒක user friendliness එක නෑ user experience එක අපි ඒක ලේසින් හොයාගන්න පුළුවන්. පේන තැනක තියෙනවා. හරි? ඒකට තමයි අපි කියන්නේ user experience. ඒවා UI UX දෙකමයි තියෙන විදිහට කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන කැටගරි එක. ඊට ප්‍රොපර්ටිස් ලක්ෂණ. පාට සයිස් එක එහෙම. අපි ATM machine එකක් හදනකොට මම හැමදාම කියන ලේසියෙන් මට කියන්න පුළුවන් උදාහරණ මේක. ATM machine එකක් හදනකොට දැන් සම්පත් බැංකුවේ කොමර්ෂල් එකයි කියලා අපි ගමු. හරි. ඔයගොල්ලෝ දන්නවනේ සම්පත් බැංකුවේ ATM එකක් හදුවොත් කොහේ හරි තැඹිලි පාටම තියෙන්නේ. තැඹිලි සුදුයි තමයි යන්නේ සාමාන්‍යයෙන්. කොමර්ෂල් බැංකුවෙන් හදුවොත් නිල් සුදු තමයි යන්නේ. හරි. දැන් එතකොට මේ බැංකු දෙකෙන් දෙන ප්‍රොජෙක්ට්ස් වල කොමර්ෂල් බැංකුවේ දෙන එකේ තියෙනවා මේකේ පාට නිල් පාට විය යුතුයි. හරි. ඒතර ඒක non functional requirement එකක්. පාටනේ. හැබැයි ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ. තැඹිලි පාට වෙන්න බෑ. හරි.
ඒක non functional requirement එක අනිවාර්යෙන් වෙන්න ඕන එකක්. හරි. ඒකවල මේ සම්බන්ධකයක් හදනවා නම් තැඹිලි පාට වෙනවා. හරිද? ඒතර ඒ properties කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. සල්ලි එනවා නම් ඒ නිල් පාට නම් තැඹිලි පාට නම් තවුලක් නැහැ. ඒක තමයි functionality පැත්තට බලන්නේ. හරි. හැබැයි මේක කාර්යබද්ධ මේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාව කිව්වට අනිවාර්යෙන් තියෙනවනේ පාට. හරි පාට තියෙන එක. ඒක මේක අනිවාර්ය අවශ්‍යතාවයක්. හැබැයි කාර්යබද්ධ නොවන. හරි දැන් ඒවා අපි ඉස්සරහට කොහොමද වෙන් කරන්නේ අනිවාර්ය අවශ්‍යතාව අනිවාර්ය නොවන අවශ්‍යතාව වෙන් කරන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. හරි තාම මේ අපි බලාගෙන යන්නේ කාර්යබද්ධ අවශ්‍යතාව කාර්යබද්ධ නොවන අවශ්‍යතාව වෙන් කරන්නේ කොහොමද කියලා. හරි. දැන් මේකේ තියෙන උදාහරණ බලන්න. System should have borders in green color. ඒතර මේ system එකේ borders ඔක්කොම නිල් පාටින් තියෙනවා. ඒතර මේක පාටක් නේ මේක property එක. ඒතර ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාව ගන්න තමයි යන්නේ කියලා වෙනම ඔළුවේ තියෙනවා. So ATM should dispense money in 1 second. මේක කාල සීමාවක්. හරි අපි කාල රාමුවකට අයිති දෙයක්. හරි එහෙනම් මේකත් කියන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවල කියලා. ඔයගොල්ලෝ ඔළුවට ගිහින්. හරි දුර functional non functional requirements ගැන දැන් ඔයගොල්ලෝ යම් කිසි අදහසක් තියෙනවා. non functional නම් තමයි මේ availability, security, time limits, user friendliness, UI UX properties කියන්නේ ඊට අමතරව අපි ඉස්සර බලමු මට දැන් මතක් වෙච්ච දේ තමයි මේක දෙන්නේ. හරි. සාමාන්‍ය වෙලෙකින් තමයි අපිට පේපර් එකේ එන්නේ ප්‍රශ්නයක් ආවොත්. හරිද? එහෙම නැතුව පද්ධතියෙන් ගෙන්න ඕනේ. දැන් කැල්කියුලේටර් එකකින් ගාණක් හදන්න ඕනේ කියන එක කැල්කියුලේටර් එකෙන් එකතු කරන්න පුළුවන්. ඒක functional requirement. ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන් වෙන දෙයක්. කැල්කියුලේටර් එක කළු පාට වෙන්න ඕනේ. ඒක non functional requirement. දැන් කැල්කියුලේටර් එකේ buttons මේ size තියෙනවා. ඒක non functional requirement. functionality එකට සම්බන්ධ වෙන්නේ නැත්නම් පද්ධතියෙන් විවිධ දේ තමයි කාර්යබද්ධ අවශ්‍යතාවය කියන්නේ. කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය කියන්නේ මෙතන මේ තියෙන ටික. මේක මම හිතන්නේ ඔක්කොම ලියාගෙන ඉවර වෙන්නේ. එක්සැම්පල් එක උදාහරණ ගන්න පුළුවන් එකකින් සිංහල මීඩියම් පැටි සිංහලෙන් දාගන්න හරි. පද්ධතියේ බෝඩරය කොළ පැහැදිලි යුතුයි. ATM යන්ත්‍රයක් මගින් තප්පරයක් තුළ මුදල් එළියට ලබා දී යුතුයි කියන එක. හරි. ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. හරි. මේවට අමතරව දැන් ඔය ඕවා අපිට ඕන දැන් ඔය අපි හඳුනාගත්ත අවශ්‍යතාව විශ්ලේෂණය කරලා අපි හඳුනාගත්ත අවශ්‍යතාව. ඊළඟ ඊළඟ ස්ටෙප් එක තමයි SSADM වල requirement specification කියලා. ස්පෙસિෆයි කරනවා කියලා කියන අපි ඒක සටහන් කරනවා. නැත්නම් මේ requirement එක project manager ලියන්න ඕනනේ මේක බලන කට්ටියට තේරෙන විදිහට. software engineer සහ quality assurance engineer project SRS එකට බලන්න. කලින් කිව්ව SRS කියලා කියන software requirement specification කියන document එක. හරි. මේ document එක තමයි software engineer සහ quality assurance engineer බලන්නේ. හරි. ඒක එයාට ඒක කියවම තේරෙන්න එපා ස්පෙસિෆයි කරලා තියෙනවා. software requirement specification එකේ ස්පෙસિෆයි කරලා තියෙන requirements කියවම තේරෙන්නේ. හරි. ඒක ලියද්දී ලියන්න ඕනේ විදිය ගැන IEEE කියන එකෙන් IEEE කියලා කියන්නේ මෙන්න මේක Institute of Electrical and Electronics Engineers. හරි. අන්න ඒකෙන් මේක ලෝකෙම තියෙන සංවිධානයක් computer engineering කියන එකත් මේකට තමයි අයිති වෙන්නේ. හරි electrical and electronics engineering වල computer engineering අයිති. ඒක මේ ඒකෙන් engineers ලා කරා මේක membership එක ගන්න පුළුවන්. හරි IEEE එකේ ඒකේ තමයි engineering පැත්තේ computing පැත්තේ electrical electronics engineering පැත්තේ අලුතෙන් research papers එනවා. ඒවට fund කරන්නේ ඒ වගේම නියාමනය කරන්නේ සහ ඒ වගේ research papers out කරා මේ වගේ publishers ලට ඊළඟට දෙනවා ඒකේ magazine එකේ එහෙම ඒවා තියෙනවා. හරි. ඒක ඒ ආයතනයේ සම්මතයක් දීලා තියෙනවා. අපි අවශ්‍යතා නිර්වචනය කරනවා නැත්නම් requirement specify කරනවා නම් මෙන්න මේ විදිහට specify කරන්න කියලා මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ අවස්ථාවල. දැන් මෙන්න අපි ඉගෙන ගත්තනේ අවශ්‍යතාවල වර්ග දෙකක් තියෙනවා කියන්නේ. කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන. ඔය දෙකේම තියෙන පුළුවන් අනිවාර්යෙන් ඊයේ. ඒතර මොකක් හරි අවශ්‍යතාවයක් පද්ධතිය අනිවාර්යෙන් තියෙනවා. ඒක පාට වෙන්න පුළුවන්. දැන් සම්පත් වෙනකොට ATM එකේ තැඹිලි පාට තියෙනවා කියන එක අනිවාර්යයෙන් අනිවාර්ය අවශ්‍යතාවයක්. හැබැයි ඒක non functional. අනිවාර්ය අවශ්‍යතාව නම් සිංහලෙන් නම් අනිවාර්යයෙන්ම අවශ්‍යතාව ලියනකොට යුතුයමයි කියලා තියෙනවා. සිංහල මීඩියම් එකේ නම් යුතුයමයි. ඒක ඉතින් ඒගොල්ලෝ ට්‍රාන්ස්ලේට් කරලා හදාගත්තා. හරි. IEEE එකෙන් එහෙම කියන්නේ නැහැ. මේ යුතුයමයි කියලා කියනවා. ඒක ඉංග්‍රීසි වලින් විතරයි කියලා තියෙන්නේ. මේක සිංහල මීඩියම් එක. සිංහලෙන් දාන්න ඕනස යුතුයමයි කියලා තියෙන්නේ අනිවාර්යෙන් යුතුයමයි. Mandatory requirements has to be defined with shall. ඉංග්‍රීසි වලින් නම් ඔය IEEE එකෙන් define කරලා තියෙන්නේ අනිවාර්යෙන් එන්න ඕනේ වල shall කියන වචනේ තියෙනවා. You shall go out with අනිවාර්යෙන් යන්න. ඒ අදහසින් තමයි මේක දාලා තියෙන්නේ. හරි දැන් සමහර වෙලාවට අපි ඉංග්‍රීසි වලදී you shall go කියලා සමහර දෙයක් නැහැ. හරි. ඒ කියන්නේ ඕන නම් යනවා වගේ අදහසක්.
තියෙන්නේ. හැබැයි මේ IEEE ස්ටෑන්ඩඩ් කානුව requirement and specification වලදී shall කියන වචනේ තිබුණොත් ඒක mandatory requirement එකක්. අනිවාර්යෙන් විය යුතු එකක් විදිහට තමයි ආර්ටිකල් වල තියෙන්නේ. හරි? mandatory requirement එකක්. should තිබුණොත් අපි කියන nice to have requirement එකක්. කියන්නේ තිබුණොත් හොඳයි නැති වුණා කියලා අවුලක් නැහැ. හරි? nice to have requirements කියලා කියන්නේ තිබුණොත් හොඳයි නැති වුණා කියලා අවුලක් නැහැ කියන requirements වලට අපි කියනවා nice to have requirements කියලා. හරි? ඒව සිංහල මීඩියම් එකේ යුතුය. යුතුය කියලා විතර කරන්න ඕනෙම නැහැ. කරා අවුලක් නැහැ. තිබුණොත් හොඳයි. හරි? හැබැයි නැහැ කියලා අවුලකුත් නැහැ. දැන් සිංහලෙන් අතරින් දැන් ඔබ යා යුතුය කිව්වොත් දැන් අපිට ඉතින් යන්න ඕනේ වගේනේ. හරිද? හැබැයි දැන් මේ අර්ථ දැක්වීමට අනුව සිලබස් එකේ තියෙන අර්ථ දැක්වීම යුතුය කියලා කිව්වොත් කරෙන්න නැහැ කියලා අවුලක් නැහැ. යුතුය නැහැ කියලා කිව්වොත් තමයි කරන්නේ. හරි? යුතුය කියලා කිව්වොත් නොකරා කියලා අවුලක් නැහැ. තිබුණොත් හොඳයි. කියන අදහසින් තමයි තියෙන්නේ. මේක සිලබස් එක හදන ගැටි එහෙමයි දාලා තියෙන්නේ. අපි කරන්න දෙයක් නෑ. ඔය වචන ඔය විදිහට ඉගෙනගෙන තියාගෙන මාර ලේසි මේවා ඉගෙන ප්‍රශ්න කිව්වා දැනට විභාග දෙනවා කියන අපරාධ. ලේසිම ලකුණු ගන්න පුළුවන් කියන්නේ. හරි යුතුය නෑ කියලා කිව්වොත් අනිවාර්ය අවශ්‍යතාවය යුතුය කියලා කිව්වොත් තිබුණොත් හොඳයි යයි හැඟෙන අවශ්‍යතාවය. ඒක අනිවාර්ය නැති අවශ්‍යතාවය. හරි shall කියලා තිබුණොත් mandatory should කියලා තිබුණොත් mandatory නෑ. nice to have requirements කියලා. ඒක තමයි IEEE standard specification එක කියලා කියන්නේ. හරි ඔය දෙක ඔයගොල්ලෝ ලියා ගන්න ටීචර් එකේ එකක් තැනක් ඇති මේ IEEE අවශ්‍යතා නිර්වචනය සඳහා සම්මතයේ අන්න එතන මේ දෙක ලියා ගන්න අනිවාර්ය අවශ්‍යතා යුතුය ලෙස අවසන් වීදී තිබුණත් හොඳයි හැමෙන අවශ්‍යතාව. යුතුය ලෙස අවසන් කිව්ව සෑහි. Mandatory requirements has to be defined with shall. Nice to have requirements has to be defined with should. කියන දෙක ලියා ගන්න. දැන් අර දෙකේම කාර්යබද්ධ කාර්යබද්ධ නෙමෙයි. කියන්නේ ෆන්ක්ෂනල් non functional කියන දෙකේම තියෙනවා. ওই දෙකෙන් ඕන ඉවර අයිති වෙන්න පුළුවන්. ෆන්ක්ෂනල් උනත් non functional උනත් අනිවාර්යෙන් ඕන නම් ඉතින්මයි. නැත්නම් shell එකක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඕන නැති තිබුණොත් හොඳයි කියලා කිව්වොත් ඒ වගේ අපිට shell නෙවෙයි sorry should යුතුය කියලා සිසුවේ කරා නැති. යුතුය ඒවා වෙන්න ඕනේ නැහැ. ඒක සිංහලෙන් කියන්නේ. හරි. ඉන්නේ සිලබස් එකේ තියෙන මට කරන්න දෙයක් නැහැ. shall should දෙක නම් අවුලක් නැහැ මේ සිංහලෙන් යුතුය කියවම නොකර ඉන්නවා කියන එක නිකන් හරි නෑ වගේ අවුලක් නැහැ. හරි එහෙම තමයි තියෙන්නේ සිලබස් එකේ. හරි. හරි ඒකට ලියලා ඉතල හරි මම දැන් එකත් ඉවරයි දැන්. හරි. එහෙනම් අපි ඊළඟ එකට යන්න මේකෙන් ප්‍රශ්නයක්. මේ 2020 අවුරුද්දේ ගිය අවුරුද්දේ පේපර් එකේ ප්‍රශ්නයක්. උත්තරේ දාන්න බලන්න 2020 23 වෙනි ප්‍රශ්න. උත්තරේ දාන්න ඔයගොල්ලෝ හිතන විදිහට මොකක්ද මේ කරන්නේ? මොනවද තමයි මේක උත්තර දාන්න හරි වැරදිනාට අවුලක් නැහැ. මට හිතෙනවා තියෙන්නේ. හරි. උත්තර ටික දාන්න බලමු. ඔබට තේරිලාද කියලා මම දැන් කියලා දෙන්න කියලා. උත්තර දාන්න බලන්න. හරි දැන් නම් උත්තර 6ක් 7ක් ඇවිල්ලා තියෙනවා ඔක්කොම කියලා තියෙන්නේ එක කියලා. හරි බලන්න. පහත කවරක් කාර්යබද්ධ අවශ්‍යතා දක්වයිද කියලා මේ අහලා තියෙනවා. පහත කවරක් කාර්යබද්ධ අවශ්‍යතා දක්වයිද? පරිශීලකයන්ට තමන්ගේ ලිපින හා දුරකථන අංකයේ යාවත්කාලින කිරීමේ අවස්ථාව ලබා දී යුතුය. හරි. ඒ පරිශීලකයන්ට තමන්ගේ ලිපින හා දුරකථන අංක යාවත්කාලින කරගෙන අප්ඩේට් කරන්න. ඒක අප්ඩේට් කරන්න මේ අවස්ථාව දෙන්න ඕන කියන එක ෆන්ක්ෂනලිටි එකක් විදිහට ඒක ගොඩනගන්න ඕන.
හරි අප්ඩේට් එකක් හදන්න ඕන PHP වල විදිහට හරි එතකොට ඒක ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එක මේක අහන්නේ ආරවැද අවස්ථාවේ එහෙනම් ඒක ඊළඟ B ඕනෑම පරිශීලක ඉල්ලීම් එකට මිලිසෙකන්ඩ්ස් දෙකක කාලයක් තුළ ප්‍රතිචාර දැක්විය යුතුයි. දැන් මේක ටයිම් ලිමිට් එකක්. මිලිසෙකන්ඩ්ස් දෙකකින් වෙන්න ඕන කියන ටයිම් ලිමිට් එකක්. ටයිම් ලිමිට් අයිති වෙන්නේ මොකද සීමාවන් සියල්ල අයිති වෙන්නේ. කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. එහෙනම් මේක කාර්යබද්ධ අවශ්‍යතාවක් නෙවෙයි. ඊළඟ C එක පද්ධතිය පහසුවෙන් වෙනස් කිරීම හැකි යුතුයි. දැන් පද්ධතියේ පහසුව කියන්නේ. හරි. අර user friendliness නැත්නම් user experience එක හද වෙන්න ඕන කියන්නේ. හරි. අන්න ඒකත් අයිති වෙන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. එහෙනම් මේකත් වැරදි. මේක user friendliness එක user experience එක පහසුව කියන එක. ඒ පරිශීලකයන්ට දැනෙන පහසුව. ඒකත් අයිති වෙන්නේ non functional requirements වලට. ඉතින් ඒ නිසා ඒකත් වැරදි උත්තරේ වෙන්නේ ඒක. හරි. The user should be allowed to update their contact address phone numbers මේක හරි. Any user request must be responded within 2 milliseconds කියන එක වැරදි. The system must be easy to change කියන එක වැරදි. ඒක උත්තර විදියට. හරි. ඊට පස්සේ ප්‍රශ්න. ඊළඟට අපි 2019 ප්‍රශ්නට අපේ උත්තර ගන්න. හරි උත්තර දැනට ඇවිල්ලා තියෙන උත්තරවල උත්තර වර්ග දෙකක් තියෙනවා. 3 කියන කට්ටියක් තියෙනවා 4 කියන කට්ටියක් තියෙනවා. හරි. අපි උත්තර බලමු මොකක්ද කියලා. දැනට තියෙන උත්තර තියෙන්නේ 3 සහ 4. හරි බලමු මොකක්ද වෙන්නේ. හරි. හරි. පහත ක්‍රමකින් කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක් දැක්වේ. 3 4 දෙක අතරින් සම්පූර්ණ යසන සීපමණේ ඒ සහ දීපමණේ. මේක අනිත් පැත්තෙන් තියෙන්නේ කාර්යබද්ධ නොවන non functional තමයි අහලා තියෙන්නේ. හරිද? එතකොට රූපයක් Tamanගේ පැතිකඩ ඡායාරූපය ලෙස උඩුගත කිරීමට පරිශීලකයෙකුට අවස්ථාව තිබිය යුතුයි. ඒ ප්‍රොෆයිල් පිච් එකක් අප්ලෝඩ් කරන්න අවස්ථාවක් තියෙනවා කියන එක මේක ෆන්ක්ෂනල්. කාර්යබද්ධයි නේ. එතන අපි මේක හදන්න ඕනේ. ඉවර කරන්නේ ෆන්ක්ෂනල් එකක් විදියට. ඒක පහසුවත් ඒකට අඩු කාලෙකින් වෙනවා එහෙම නෙවෙයි. ප්‍රොෆයිල් පිච් එකක් තියෙනවා. ඒක ෆන්ක්ෂනල් එකක්. හරි. දැන් මේක අහන්නේ non functional එකක්. ඒක වෙනවා මේක ෆන්ක්ෂනල් නිසා ඒ උත්තර දෙන්නේ නැහැ. හරි. එහෙනම් B පිටවීම පරීක්ෂාවේදී අදාළ බදු අනුපාතය ඇතුළත් නිවැරදි වර්ණා අංකය නිවැරදි ඉන්වොයිස් වැලියු හරි අගේ ගණනය කළ යුතුයි. හරි ඉන්වොයිස් වැලියු එකක් ගණනය කළ යුතුයි කියන එක ෆන්ක්ෂනල් නේ මේක හරියට ගණනය කිරීම සිදු වෙනවා. ගණනය කිරීම කියන ෆන්ක්ෂනල් එක. හරි. එහෙනම් මේකත් non functional එකට අයිති වෙන්නේ නැහැ. හරිද? එහෙනම් C එක පද්ධතියේ සේවා පැවැත්ම සර්විස් අවైలබිලිටි 99ක් සපුරාලිය යුතුයි. හරිද මේක අවైలබිලිටි 99ක් මේක අවైలබල් වෙනවා කියන්නේ. අවైలබිලිටි කියන්නේ non functional requirements factor. සේවා අවශ්‍යතාවය කියන්නේ. හරි. ඒක යන්නේ 99ක් කියන කියන්නේ non functional requirement කියන පැත්තට. ඒක 13ට අපිට උත්තර එන්නේ C පමණයි. non functional requirements එකයි තියෙන්නේ C පමණයි. හරි. ඊට පස්සේ 18ට උත්තර ගන්නවා.
හරි උත්තර වර්ග ඒකෙන් දෙකක් තියෙනවා දෙක කියන කට්ටිය තියෙනවා හතර කියන කට්ටිය තියෙනවා. හරි දෙකද හතරද කියලා බලමු. හරි. Consider the following statements regarding functional and non-functional requirements of a sales system. ඒක වෙනද පද්ධතියක functional and non-functional requirements ගැන මේ කියලා තියෙන එක බලන්න. Reads barcodes of items purchased and produces the invoice. Barcode read කර invoice එක produce කරන්න ඕන කියන මේක functional නේද? හරි මේක වෙන්න ඕන දෙයක් නේ පද්ධතියේ. ඒතර මේක functional requirement එකක්. කාර්යබද්ධ අවශ්‍යතාවය. Accepts users request and response in less than 1 second. ඒතර මේක 1 second තප්පරයකින් ප්‍රචාර දක්වන කාල සීමාව. limitation එකක් සීමාවක්. හරි සීමා නම් මේක අපි දාන්නේ non functional category එක. හරි ඊට පස්සේ මේ තුන්වෙනි එක process a minimum of 1000 transactions per second. ඒතර තප්පරයකට අඩුම තරමේ transactions 1000ක් කළේදී මේකත් ආයි time limit එකක්. හරිද? තප්පරයකදී විතරක් වෙන්න ඕන කියන කාල සීමාවක්. ඒ නිසා මේකත් non functional. නේද? හරි ඒකද මේක වෙන්න which of the following is the correct classification of requirements? එක functional දෙක සහ තුන non functional කියන දෙවෙනි උත්තරය. හරි ඒ නිසා දෙවෙනි එක තමයි එන්නේ. දෙවෙනි උත්තරය තමයි එන්නේ අර මේ දෙකම කාල සීමාවන්නේ limitations and limitations කියලා අනිවාර්යයෙන්ම non functional requirements කියන එක මතක තියාගන්න ඕනේ. හරි ඒකට උත්තරය දෙන්නේ දෙක. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට මේ 2017 ප්‍රශ්නයක් කරමු. හරි උත්තරේ විදියට 4යි 2යි එකක් තියෙනවා. හරි බලමු හරිද කියලා. දැන් 4ම තමයි තියෙන්නේ. ඒත් ඒක බැලුවොත් එහෙම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක ඇත්නම් කදින දැන් ඔය ඇත්නම් කදින දැන් නයිස් එකක් හරි තිබ්බොත් හොඳයි කියලා කියනවා. කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් වඩාත්ම හොඳින් විස්තර කරන්නේ පහත් දක්වන කොමනවා ගන්න. දැන් ඇත්නම් කදින නම් අර IEEE එක අනුව මොකක්ද තියෙනවනේ ෂුඩ්නේ ශල් තියෙන්න ඕනේ අත්නම් කදින නෙවෙයි හරිද? ඒකවල මේ සිංහලෙන් නම් ලිපිය කියලා දීපම හරියට. ලිපි මොය තියෙන්න බෑ නයිස් කියලා. හරි? කාර්යබද්ධ නොවන කියලා කියන ලිමිටේෂන් එකක් ප්‍රොපර්ටි එකක් වගේක් වෙනවා. බැලුවොත් දැන් අපි ඉස්සෙල්ලාම බලමු ඇත්නම් කදිනවා මේක විය යුතුමය. යුතුමය කිව්වොත් මෙතන ශල් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නේද? මෙතන යුතුමය කියනවා මේක නයිස් කියලා නෙවෙයි.
මේකත් nice try නෙවෙයි යුතු නෙවෙයි කියලා. මේකත් nice try නෙවෙයි යුතු නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා උත්තර දෙක ඉතුරු වෙන අපිට කොහොමද 2යි 4යි විතරයි. මේක මේකෙත් shall තියෙනවා. මේකෙත් shall තියෙනවා. එහෙනම් 3 වෙන්න බෑ. ආ වෙන්න බෑ 2යි 4යි විතරයි ඉතුරු වෙන nice to have requirements විදිහට ඉතුරු වෙන්නේ ඒ නිසා. හරි. ඊට පස්සේ බලමු එහෙනම් අපි මේ දෙකෙන් අර ආරක්ෂාව ගැන හරි time limitations හරි availability ගැන හරි මොනවද තියෙන්නේ. The system should let users to deposit money. දැන් ඔය CD machine එකක් වගේ නේද? පරිශීලකයන්ට සල්ලි ඩිපොසිට් කරන්න දෙන්න ඕන කියන සිස්ටම් එකේ වෙන්න ඕන දෙයක් මේක ෆන්ක්ෂන් එක නම් මේක විතර වෙන්න බෑ. System should provide a user a touch screen interface. දැන් touch screen interface එකක් දෙන්න ඕන කියන එක නේ. touch screen එක normal screen එකක් විතරයි. වැඩේ වෙන්න ඕනේ. හරිද? වැඩේ වෙනවා නම් touch screen එකට අවුලක් නැති මේ touch screen එකක් තියෙනවා කියන එක user ගේ පහසුව හෝ user ගේ අර නිකන් UX එක නැත්නම් පරිශීලක අත්දැකීම වැඩි කිරීම නිසා තියෙන එකක් හරි. නිසා මේක non functional requirement කියන එක අපි දාන්න පුළුවන්. ඒක කාර්යබද්ධ නැහැ. එහෙනම් මේක කාර්යබද්ධ නොවන කියන කැටගරිය ගන්න. ඒ නිසා හතර තමයි උත්තරේ. හරි පද්ධතිය ස්පර්ශිතයට අත මොහොතක් පරිශීලන ලබා දී තිබුණේ තිබුණත් හොඳයි නෑ කියලා උලක් නැහැ. හරි. මේ ටීම් වල දැන් සමහර ඒවා ස්පර්ශිත තියෙනවා සමහර ඒවා නෑ නේද? එහෙම. ඊළඟ 2017 තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් ඒ ටීම් එකක් ගැන මම අහලා තියෙනවා. මේක රැස් කරලා දාන්න. ඒකත් 2017 තව ප්‍රශ්නයක්. හරි 30ට එක කියලා තමයි දාලා තියෙන බලමු. අත්‍යවශ්‍ය නොවන කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන ලෙස පද්ධතියේ අවශ්‍යතාව වර්ගීකරණය කළ හැකියි. හරි. බැංකුවක ATM යන්ත්‍රයක් පරිශීලකයෙකුට වැරදි ලෙස රහස් සංඛ්‍යා ඇතුළත් කිරීමට උත්සාහක අවස්ථා තුනකට වඩා ඉඩ ලබා නොදිය යුතුමය. යුතුමය කිව්වොත් නැත්නම් shall කියන එක තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේක mandatory requirement එකක්. අත්‍යවශ්‍යයි නම් mandatory or desirable කියන එක හරි. හරි. උත්තර විදිහට අපිට දැනට යන්න පුළුවන් mandatory කියන ඒවා විතරනේ. ඒක 1යි 2යි විතරයි වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේක අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි කියලා කියන්නේ මේකේ විතරයි. හරි. ඉතින් මේකේ අර පරිශීලක අංකය ඇතුළත් වෙන උත්සාහක අවස්ථා තුන කියලා කියන සීමාවක් ඔක පහක් වෙන්න පුළුවන්. හයක් වෙන්න පුළුවන්. එකක් වෙන්න පුළුවන්. දෙකක් වෙන්න පුළුවන්. හරි. ඒක හදන කට්ටියම තීරණය වෙන්නේ. හරිද? ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක්. හේතුව උත්සාහක අවස්ථා කියන එක මේ සීමාවක් තියෙන තුනක් කියලා. තුනකට වඩා ඉඩ ලබා දී නොදී යුතුය. මේ හතරක් දෙන්න පුළුවන් ඕන. දෙකක් වෙන්න පුළුවන්. එකක් වෙන්න පුළුවන්. ඒක නැත්නම් ඒ විදිහට තියෙන පුළුවන්. හරි. ඒක සීමාවක්. සීමාවක් කියන්නේ කාර්යබද්ධ නොවන. එහෙනම් මෙතන උත්තර වෙන්නේ අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. ඊට උත්තර වෙන්නේ දෙක. හරි. මේක සීමාවක් නේ. හරි. ඒ නිසා තියෙන උත්තරේ එක වෙන්න බෑ. තියෙන උත්තරේ දෙක වෙන්න ඕනේ. හරි. හේතුව අර උත්සාහක අවස්ථා තුනක් කියලා සීමාවක් තුන මෙතන දීලා තියෙනවා. ඒක අපි ඇත්තටම හදනකොට කෝඩ් එකේ තුන්සරක් කියලා කෝඩ් කරලා හදන්න ඕන තමයි. හැබැයි ඒකනේ සීමාවක් තියෙනවා. හරි. මොනවා හරි සීමාවක්. ඒක කාර්යබද්ධ නොවන කැටගරියකට තමයි යන්නේ. හරි. ඒ තියෙන උත්තරේ දෙක.
ඊළඟ 2016 ප්‍රශ්නයක් තියෙනවා මේකට අත්දැක උත්තර දාන්න බෑ. අත්දැක කරමු තව ප්‍රශ්න දෙකක් වගේ දෙන්න හරි ඉතින් අත්දැක කරමු ඊට පස්සේ ඉවරයි. හරි ඒකේ උත්තර කීපයක් තියෙනවා. 3යි 5යි. හරි බලමු මොකක්ද හරි කියලා. පහත් සඳහන් කුමන වගන්ති අන්තර්ජාල බැංකුවෙන් පදිතක අවශ්‍ය අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය සඳහා උදාහරණයක්. ඒක අත්‍යවශ්‍යයි නම් shall නැත්නම් යුතුයමය තියෙනවා. කාර්යබද්ධ නොවන නම් සීමාවක් වෙනවා. හරි. ඒකම දැන් අත්‍යවශ්‍ය නම් යුතුයමය තියෙන්න බෑ. මේක හරි යුතුයමය තියෙනවා. මේක යුතුයමය තියෙනවා. මේක යුතුයමය තියෙනවා. මේක යුතුයමය. එහෙනම් මේක දෙන්න බෑ. 4යි 5යි වෙන්න බෑ. අයි යුතුය කියන තියෙන්නේ. මේක should කියලා තියෙනවා. shall තියෙනවා වෙන්න බෑ යුතුයමය නෑ. වෙන්න පුළුවන් උත්තරය තියෙන්නේ මේ තුන විතරයි. ඒකෙත් කාර්යබද්ධ නොවන එක දැන් බලමු. කාර්යබද්ධ නොවන කියලා කියන්නේ පද්ධතියෙහි පරිශීලන ලියුම් විවෘත කරගැනීමේ පහසුකම. ඔන්ලයින් බැංකුවල ලියුම් විවෘත කරන්න පුළුවන් වෙන එක කාර්යබද්ධයි. හරිද? ඒක පහසුකම කියවල එතන අර ලියුම් විවෘත කරනවා කියන එක ෆන්ක්ෂනලිටි එකට අදාළ දෙයක් නේ යත්තේ. හරි? ඒ නිසා මේක කාර්යබද්ධයි. හරි? නිසා මේක උත්තරයක් කියේ නැහැ. මේක පද්ධතිය ඒ පරිශීලනයට ඔවුන්ගේ ගිණුමේ ශේෂ පරීක්ෂා කරන බැලන්ස් එක පෙන්වන්න ඕනේ ෆන්ක්ෂන් එකේ. ඔන්ලයින් බැංකින් ඇප් එකක්. හරි ඒක වෙන්න ඕනේ දෙයක්. ඒ නිසා මේකත් වෙන්න ඕනේ දෙයක් නිසා අපි මේකත් දාන්නේ කාර්යබද්ධ අවශ්‍යතා කැටගරිය. ඉස් තුන. පද්ධතිය දැන් මේක අපි බලන්න යන කියලා කොහොමද විදුමය අත්‍යවශ්‍ය නැහැ කියලා. හරි. පද්ධතියේ සීල සංවේදන කටයුතු සඳහා බුදු 256ක වෘත්තකේතනයක් භාවිත කළ යුතුයි. දැන් මේ වෘත්තකේතනය කරන එක 256 bit encryption එකද 128 bit encryption එකද කියන එක සීමාව. ඕන 3 bit encryption එකක් කරන්න පුළුවන්. හරි කොච්චර bits ගන්නද මේක encrypt කරන්න කියන එක සීමාවක් නිසා නැත්නම් ඒක ආරක්ෂාවට අයිති දෙයක් කියලා ගන්නත් පුළුවන්. සීමාවක් කියලා ගන්නත් පුළුවන්. ඒ නිසා මේක තමයි කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. හරි එහෙනම් තුන තමයි උත්තර විදිහට එන්නේ. හරි දැන් ඔයගොල්ලෝ අත්‍යවශ්‍ය නොවන කියලා අඳුරගන්න වචනේ ඉන්නේ. shall should. ඒ ඉතිරියුනේ. ඒක කාර්යබද්ධ නොවන කියලා අඳුරගන්න. කාර්යබද්ධ නොවන ඒවා ටික මතක තියාගන්න. සීමාවන්, limitations, ආරක්ෂාව, user convenience, සර්වර් කියන ටික. හරි. availability එක ඔන්න ඔය ටික. හරි. ඒක අනිවාර්යෙන්ම ප්‍රශ්න එනවා. සෙකන්ඩ් පේපරේ ප්‍රශ්න දීලා මම කරේ නැහැ. හරි. තාම MCQ එකක් කරගන්න. ඒක කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ප්‍රශ්නයක් අන්තිමට කරගන්න. හරි. 2015 ප්‍රශ්නේ මේකට උත්තර ගන්න.
හරි ඒකට උත්තරේ එක කියලා මම කටින් කියන්නේ. හරි. ඒකේ අහන්නේ consider the following statement regarding automatic teller machine ATM එකක් ගැන. මම ඔය ගත මේ ඔයගොල්ලෝ ටියුට් එකේ ඇති ATM machine එකක function non function ලියන්න. ඒකට හේතුව තමයි හැම අවුරුද්දම වගේ වැඩි වෙන තියෙන ATM machine එක. හරි. ඒතර මේකේ කාර්යබද්ධ අවශ්‍යතාවයන් ඔයගොල්ලෝ ටිකක් හිතලා ලියන්න පුළුවන් මොනවා හරි කියන්නේ සල්ලි ගන්න පුළුවන් වෙන්න ඕනේ, බැලන්ස් එක දාන්න පුළුවන් වෙනවා. ඒක වෙන්න ඕනේ. ඒක පින් නම් දෙකින් වෙරිෆයි කරන්න වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඔහොම ටිකක් කාර්යබද්ධ වෙන අවශ්‍යතාවයද ඒක තමයි පාඩ වෙන්න ඕනේ. සල්ලි වෙන්න ඕනේ. තප්පරයක් ඇතුළත ඕන ඔය වගේ කීපයක් ලියා ගන්න පුළුවන්. හරි. ඒ විදිහින් ඔය පාඩම් කරද්දී ඔය බලනවා නේද කියලා පේපර් එකට වෙන එක ගලත් උත්තර ලියන්න පුළුවන්. හරි. ඉතින් දාලා තියෙන අන්න ඒක ලියන්න. දැන් මේකේ උත්තරේ system shall dispense cash in less than 10 seconds. less than 10 seconds කියන ඔයගොල්ලෝ දන්නවා කාල සීමාවක් time limit එකක්. එහෙනම් මේක non functional. ඒක ඔයගොල්ලෝ දාගන්න පුළුවන්. ඊට පස්සේ shall තිබුණාට අනිවාර්යෙන් වෙන්න ඕනේ. හරි අර IEEE standard definition එක අනුව. එහෙනම් it's an essential non functional requirement කියන්නේ essential අනිවාර්යෙන් වෙන්න ඕනේ non functional. මේ අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවස්ථාවයි. කියන එක හරි පිස්සකට උත්තරය. හරිද? එතකොට මේ දැන් අපි එකෙන් ප්‍රශ්න ටිකක් කරලා ගොඩක් තියෙනවා. ඒක පස්සේ කරමු. හරි. ඊට පස්සේ අපිට මම මේ අර DFD අදින පාඩ එකට යනකොට අපි ටෙස්ටිං වලට යන්නේ. ඊට පස්සේ හරි දැන් මම අද පටන් ගන්නවා ටෙස්ටිං. ඒක වෙලා ඉඳින් අද පටන් ගන්නවා ටෙස්ටිං වලක් තියෙන බෑක් බොක්ස් ටෙස්ටිං, වයිට් බොක්ස් ටෙස්ටිං ඒවා තියෙන දේවල් ඒවා ලබන සතියේ ඉතින් ටික බලමු ටෙස්ටිං ගැන, ඩිප්ලොයිමන්ට් ගැන, ඒ ටික ඉවර කළා ඔක්ස් පැකේජස් ගැන. ඒක ඔක්කොම ඉවර වුණාට පස්සේ DFD අදින අර බෑන් ඉන්න බිස්නස් ඇක්ටිවිටි මොඩල් ඉන්න DFT අන්න ඔක්කොම ටික කරලා ඒකත් ඉවර කරලා සම්පූර්ණ ප්‍රශ්න ටික අපිට කරගෙන යන්න පුළුවන් ඉතින් හරි. එහෙනම් අපි අද නවත්තමු. මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රෙකෝඩින් ෆෝන් කට්ටිය විදියට ගන්න. ඉතින් හරි. ළඟ සතිය අපි ආයෙ ක්ලාස් එක